ආයුබෝවන් දුවේ පුතේ අපි කලින් දවසේ තර්ක ශාස්ත්‍රයේ කොටසට අදාළ සංවාක්‍ය තර්ක පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගත්තා. අද අපි සංවාක්‍ය තර්ක හා සම්බන්ධ රීති පිළිබඳව සාකච්ඡා කරන්නයි හදන්නේ. එතකොට කලින් දවසේ අපි කතා කළා සංවාක්‍ය තර්කයක් කියන්නේ මොකක්ද? සංවාක්‍ය තර්කයක සැකැස්ම ආකෘතිය මොකක්ද කියන එක ගැන අපි කතා කරා. අපි කිව්වා සංවාක්‍ය තර්කයක් කියලා කියන්නේ අවයව දෙකකින් නිගමනයක් ලබා ගන්න තර්ක. ඒ අවයව දෙකට නම් දෙකක් තියෙනවා කියලා කිව්වා අපි සාධ්‍ය පදය, පක්ෂ පදය සහ නිගමනය කියලා. ඊට පස්සේ අපි කිව්වා සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද තුනක් පමණක් තිබිය යුතුයි. ඒ පද තමයි සාධ්‍ය පදය, පක්ෂ පදය සහ මධ්‍ය පදය කියලා. මේවා SPM කියන අකුරු වලින් හඳුන්වනවා කියලා කිව්වා. අද අපි සංවාක්‍ය තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව තීරණය කරන්න යොදා ගන්න මූල ධර්ම. එහෙම නැත්නම් රීති පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට සංවාක්‍ය තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව නිගමනය කරන්න යොදා ගන්න මූල ධර්ම එහෙම නැත්නම් රීති තමයි අද අපේ පාඩම වෙන්නේ. එතකොට ඔයාලගේ නිබන්ධනයේ 4 වෙනි පිටුව යන්න ඒකේ එතෙන් දැන් තමයි දැන් පාඩම යන්නේ. හොඳයි. එතකොට නිරුපාදික සංවාක්‍ය තර්කයක නිරුපාදික සංවාක්‍ය කියලා කියන්නේ සංවාක්‍ය තර්කයේ අවයව දෙක සහ නිගමනය නිරුපාදික ප්‍රස්තුත වලින් සකස් වෙච්ච තර්ක. සංවාක්‍ය තර්කයේ අවයව දෙක සහ නිගමනය නිරුපාදික ප්‍රස්තුත වලින් සකස් වෙච්ච තර්ක. මේ නිරුපාදික ප්‍රස්තුත කියලා කියන්නේ ඇරිස්ටෝටල් A E I O කියලා AEIO කියලා වර්ග කරපු ප්‍රස්තුත. එතකොට මෙතන නිරුපාදික ප්‍රස්තුතයක් කියලා කියන්නේ A ප්‍රස්තුතයක් E ප්‍රස්තුතයක් හෝ I ප්‍රස්තුතයකට. එතකොට මේ නිරුපාදික ප්‍රස්තුත තුනකින් සකස් වෙන අවයව දෙක නිරුපාදික. ඒ කියන්නේ AEIO ප්‍රස්තුත. නිගමනයත් නිරුපාදික ප්‍රස්තුතයක් වෙච්ච තර්ක වලට සංවාක්‍ය තර්ක වලට අපි කියනවා නිරුපාදික සංවාක්‍ය තර්ක කියලා. මේ නිරුපාදික සංවාක්‍ය තර්ක වල තමයි ඔයාලට සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව හොයන්න තියෙන්නේ. නිරුපාදික නොවන වෙනත් ප්‍රස්තුතයේ යෙදිච්ච තර්ක තියෙනවා. ඒවයේ සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව බලන්න ඔයාලට නැහැ. ඔයාලගේ විෂය නිර්දේශය ඇතුළු කරලා නැහැ. ඒ නිසා ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන්නේ නිරුපාදික ප්‍රස්තුත වලින් සකස් වෙච්ච නිරුපාදික සංවාක්‍ය තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව හොයන්නයි තියෙන්නේ. එතකොට නිරුපාදික සංවාක්‍යයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව තීරණය කරන සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව නිගමනය කරන්න පාවිච්චි කරන මූල ධර්ම එහෙමත් නැත්නම් අනුමිති රීති කියලා අපි කියනවා. නැත්නම් කෙටියෙන් රීති කියලා කියනවා. රීති ඔක්කොම තියෙනවා 9ක්. සංවාක්‍ය තර්ක හා සම්බන්ධ රීති ඔක්කොම 9යි. මේ සංවාක්‍ය තර්ක හා සම්බන්ධ රීති 9න් රීති 6ක් අපි ප්‍රධාන රීති කියලා හඳුන්වනවා. සංවාක්‍ය තර්ක හා සම්බන්ධ ඔක්කොම රීති 9යි. මේ රීති 9ේ රීති 6ක් ප්‍රධාන රීති. ඉතිරි රීති 3
අපි කියනවා අවශේෂ රීති එහෙමත් නැත්නම් උපසිද්ධාන්ත කියලා. එතකොට සංවාක්‍ය තරක හා සම්බන්ධ රීති 9න් රීති 6ක් ප්‍රධාන රීති 3ක් අවශේෂ රීති කියලා වෙන් කර ගන්න. මෙතන ප්‍රධාන රීති අවශේෂ රීති කියලා මේවා වෙන් කර ගන්න හේතුව තමයි සංවාක්‍ය තරකයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව තීරණය කිරීම සඳහා මුල් වෙන්නේ මූලික වශයෙන් යොදාගන්නේ මෙන්න මේ ප්‍රධාන රීති 6 පමණයි. මේ ප්‍රධාන රීති 6 ප්‍රමාණවත් සංවාක්‍ය තරකයක් සප්‍රමාණද නිෂ්ප්‍රමාණද කියලා නිගමනය කරන්න. මේ අවශේෂ රීති නැතත් තරකයක් සප්‍රමාණද නිෂ්ප්‍රමාණද එමත් නැත්නම් තරකය ඔප්පු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් මේ ප්‍රධාන රීති 6න් විතරයි. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මෙතන ප්‍රධාන රීති 6. එතකොට මේ ප්‍රධාන රීති 6 තමයි අපි ඉස්සෙල්ලාම මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. මේ ප්‍රධාන රීති 6 යොදාගෙන තමයි අපි තරකයක් ඔප්පු වෙනවද නැද්ද එහෙමත් නැත්නම් සප්‍රමාණද නිෂ්ප්‍රමාණද කියන එක නිගමනය කරන්න. හොඳයි. ඔයාලට පුළුවන් ඔයාලගේ නිබන්ධනයේ මේ රූප සටහන තියෙනවා හිස්තැන් පුරව ගන්න. ඒ ටික ඔයාලට දැන් සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ රූප සටහන් තියෙන විදිහට ඔයාලගේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න. හොඳයි. මම හිතන්නේ ඔයාලා මේක සම්පූර්ණ කරගන්න ඇති. වෙලාව මදි නම් වීඩියෝ ටිකක් නතර කරලා පුෂ් කරලා රූප සටහන සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි අපි බලමු මේ සංවාක්‍ය හා තරක සම්බන්ධ ප්‍රධාන රීති මොනවද? ඒවා කොහොමද යොදාගන්නේ කියලා. ඔයාලගේ නිබන්ධනයේ මෙහෙම සටහනක් තියෙනවා. ඒකත් අපි කියවගමු. නිරුපාදික සංවාක්‍ය තරකයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව විමසා බැලීම සඳහා පොදු මූල ධර්ම නැතහොත් ප්‍රධාන රීති 6ක්ද අවශේෂ රීති 3ක්ද කියන විදිහට රීති 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රධාන රීති 6යි අවශේෂ රීති 3කුත් එක්ක ඔක්කොම රීති 9ක් ඉදිරිපත් වෙනවා. ඒ රීති 9න් අපිට වැදගත් වෙන්නේ ප්‍රධාන රීති 6. යම් තරකයක් ප්‍රධාන රීති 6ටම එකඟ නම් 6ටම අනුකූල නම් ඒ තරකය සප්‍රමාණ තරකයක් නැත්නම් ඔප්පු වෙන තරකයක් කියලා අපි ගන්නවා. යම් තරකයක් ප්‍රධාන රීති 6ටම අනුකූලව නම් ගොඩනැගිලා තියෙන්නේ ඒ තරකය සප්‍රමාණයි. යම් තරකයක් ප්‍රධාන රීති 6න් එකක් හෝ කිහිපයක් උල්ලංඝනය කරනවා නම් එම තරකය නිෂ්ප්‍රමාණ තරකයක් කියලා අපි නිගමනය කරනවා. යම් තරකයක් ප්‍රධාන රීති එකක් හෝ කිහිපයක් උල්ලංඝනය කරනවා නම් ඒ තරක නිෂ්ප්‍රමාණ තරක කියලා අපි නිගමනය කරනවා. ධර්මනේ මේ සංවාක්‍ය හා සම්බන්ධ ප්‍රධාන රීති 6 ඒකේ තියෙන පොදු ලක්ෂණ අනුව කොටස් 3කට වෙන් කර ගන්න. එතකොට රීති දෙක ගානේ 3කට වෙන් කර ගන්නවා මේ ප්‍රධාන රීති ටික. අපි කොටස් යටතේ ප්‍රධාන රීති 6 ගැන සාකච්ඡා කරමු. එතකොට සංවාක්‍ය තරකා සම්බන්ධ රීති ටික ප්‍රධාන කොටස් 3කට වෙන් කර ගන්නවා.
එක කොටසක් තමයි සංවාක්‍ය තර්කයේ ස්වરૂපය අනුව සංවාක්‍ය තර්කයේ ස්වરૂපය අනුව ඊළඟ වර්ගය තමයි සංවාක්‍ය තර්කයේ පද ව්‍යාප්තිය අනුව නැත්නම් ප්‍රමාණය අනුව කියලා කියනවා. තුන්වෙනි එක තමයි සංවාක්‍ය තර්කයේ ගුණය අනුව ස්වરૂපය අනුව පද ව්‍යාප්තිය අනුව ගුණය අනුව කියලා මේ රීති 6 කොටස් තුනකට වෙන් කර ගන්න. එතකොට ස්වરૂපය සම්බන්ධ රීති දෙකයි. පද ව්‍යාප්තිය දැන් ප්‍රමාණය අනුව කියන රීති දෙකයි. ගුණය හා සම්බන්ධ රීති දෙකයි. ඔක්කොම රීති 6ක් හැදෙනවා. හරි. හොඳයි. අපි බලමු මෙන්න මේ එක් එක් ස්වરૂපය අනුව කොහොමද රීති වෙන් වෙන්නේ? ඒ රීති මොනවද කියලා සාකච්ඡා කරමු. හොඳයි ළමයි. සංවාක්‍ය තර්කයේ ස්වરૂපය අනුව රීති දෙකක් තියෙනවා. මේ රීති දෙකෙනුත් විභාගෙදී ඔයාලගෙන් අහන්නේ එක රීතියක් විතරයි. හරි අපි මොකක්ද කියලා බලමු. මේ රීති දෙක දැනටමත් ඔයාලා දන්නවා. මේ රීති දෙක දැනටමත් ඔයාලා ඉගෙනගෙන තියෙන රීති දෙකක්. මම පහුගිය සතියේ සංවාක්‍ය තර්කය ගැන සංවාක්‍ය තර්කයේ ස්වરૂපය ගැන සාකච්ඡා කරා. අපි ළමයි සාකච්ඡා කරන්නේ සංවාක්‍ය තර්කයේ ස්වરૂපය ගැන. හැඩරුව ගැන. සංවාක්‍ය තර්කයක පද කීයක් තියෙනවද? ප්‍රස්තුත කීයක් තියෙනවද? මෙන්න මේවා තමයි සංවාක්‍ය තර්කයේ ස්වરૂපය නැත්නම් හැඩය කියලා කියන්නේ. මේ ස්වરૂපය සම්බන්ධ රීති දෙකක් මේ රීති 6 ඇතුලේ තියෙනවා. අපි බලමු මේ ස්වરૂපය සම්බන්ධ රීති දෙක මොනවද කියලා. හොඳයි. ඔයාලට දැන් මාත් එක්කම සටහනක් සම්පූර්ණ කරගන්න වේවි. ඒකට සූදානම් වෙන මේ ගම්ම. හරි. ළමයි සංවාක්‍යයේ ව්‍යුහය නැත්නම් ස්වરૂපය අනුව රීති. පළවෙනි කාණ්ඩය පළවෙනි කාණ්ඩයේ පළවෙනි රීතිය. බලන්න කියනවා සංවාක්‍ය තර්කයක ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය. සංවාක්‍ය තර්කයක ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය. මම හිතන්නේ මේ කාරණේ මේ රීතිය ඊට කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. රීතියක් විදිහට නෙමෙයි ලක්ෂණයක් විදිහට කලින් පාඩමේ සාකච්ඡා කළා. එතකොට සංවාක්‍ය තර්කයක තියෙන්න පුළුවන් ප්‍රස්තුත සංඛ්‍යාව 3යි. 3ට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. මොනවද මේ සංවාක්‍ය තර්කයේ තියෙන ප්‍රස්තුත 3? ඒ තමයි අවයව දෙක සහ නිගමනය. ඒ කියන්නේ සාධ්‍ය අවයවයයි පක්ෂ අවයවයයි නිගමනයයි කියන ප්‍රස්තුත 3 පමණක් සංවාක්‍ය තර්කයේ තිබිය යුතුයි. ඊට වඩා අඩුවීමක් වැඩිවීමක් දෝෂයක් සංවාක්‍ය තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. හරි. මෙන්න පළවෙනි ලක්ෂණය. ළමයි මට මේකට දෙන්න උදාහරණයක් නැහැ. හේතුව මේ රීතිය උල්ලංඝනය වෙච්ච තැන පහුගිය කිසිම අවුරුද්දක අපිට හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රීතිය 6 මේ රීතිය බිඳින අවස්ථාවක් අපිට හමු වෙන්නේ නැහැ. මම කියවනේ අර එක රීතියක් වැඩි අහන්නේ නැහැ. මේ රීතිය මේක වැඩි විභාගෙදී අහන එකක් නෙමෙයි. හරි. හැබැයි අපි දැනන් ඉන්න ඕන මේ රීතිය. ඒ නිසා පොද රීතිය 6ම අපි ඉගෙන ගන්න ඕනේ. විභාගෙදී වැඩි ඇහුවේ නැත්තත් මේ රීතිය වැදගත්. හරි. හොඳයි. මම මෙතන උදාහරණයක් දෙන්න යන්නේ නැහැ. මේ කාරණේ විතරක් අපි සටහන් කරගමු. ඔයාලගේ නිබන්ධනයේ 4 වෙනි පිටුවේ අංක 1 කියලා දාලා තියෙන තැන රූලේ මේ රතු පාටින් තියෙන එක ලියාගමු. වඩා හොඳයි මේ රතු පාටින්ම ලියනවා නැත්නම් අද පාටකින් ලියනවා නම් රීතිය කැපිලා වෙන් වෙලා පේනවා. හොඳයි අපි ලියමු. මම සටහන කියවන්නම්. ලියන්න මෙහෙම. සංවාක්‍ය තර්කයක
සංවාක්‍ය තර්කයක ප්‍රස්තුත 3ක් පමණක් තිබිය යුතුය. සංවාක්‍ය තර්කයක ප්‍රස්තුත 3ක් පමණක් තිබිය යුතුය. හොඳයි ඊට පල්ලෙහාන් තියෙන රූල් 3ක්. ඒ රූල් 3 මෙහෙම ලියන්න. සංවාක්‍ය තර්කයක සාධ්‍ය අවයවය පක්ෂ අවයවය සහ නිගමනය. සාධ්‍ය අවයවය පක්ෂ අවයවය සහ නිගමනය යන ප්‍රස්තුත 3 පමණක් තිබිය යුතුය. යන ප්‍රස්තුත 3 පමණක් තිබිය යුතුය. ප්‍රස්තුත සංඛ්‍යාව අඩුවීමත් වැඩිවීමත් දෝෂයකි. අඩුවීමත් වැඩිවීමත් දෝෂයකි. හොඳයි අපි ඊළඟ රීතියට යමු. සංවාක්‍ය තර්ක හා සම්බන්ධ ඊළඟ රීතිය ඒක අපි කියවලා බලමු. බලන්න එක මෙහෙම කියනවා. සංවාක්‍ය තර්කයක දෙවර බැගින් නිදුණු පද 3ක් පමණක් තිබිය යුතුය. සංවාක්‍ය තර්කයක දෙවර බැගින් නිදුණු පද 3ක් පමණක් තිබිය යුතුය. අපි මේ කාරණයක් කලින් සාකච්ඡා කරලා තියෙනවා. සංවාක්‍ය තර්කයක තියෙන්න පුළුවන් උපරිම සහ අවම පද සංඛ්‍යාව පද 3ක් පමණයි. පද 3ට වඩා වැඩිවීමත් පද 3ට වඩා අඩුවීමත් දෝෂයක්. අපි ගමු උදාහරණයක් මේක පැහැදිලි කරගන්න. උදාහරණයක් ගමු අපි. ඔව් මෙන්න උදාහරණයක් තියෙනවා බලන්න. රෝස මල් ලස්සනයි. ලස්සන මල් රතුය. එම නිසා රෝස මල් රතුය. දැන් දරුවනේ මේක පළවෙනි රීතියට අනුව නිවැරදි. පළවෙනි නැත්නම් අපි කලින් ඉගෙනගත්තු රීතියට අනුව සංවාක්‍ය තර්කයක තියෙන පුළුවන් ප්‍රස්තුත 3යිනේ. දැන් මේකේ ප්‍රස්තුත 3ක් නම් තියෙනවා. ප්‍රස්තුත 3ක් තිබ්බට බලන්න මේකේ පද කීයක් තියෙනවද කියලා. ඒක බලන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයාලා බලන්න ඕනේ නිගමනයේ දිහා. අවයව දිහා නෙමෙයි බලන්නේ නිගමනයේ දිහා. නිගමනයේ වාච්‍ය වාචක පද දෙක වෙන් කරගන්න. මේකේ රෝස මල් කියන්නේ වාච්‍ය, රතු කියන්නේ වාචකය. රෝස මල් කියන්නේ වාච්‍ය, රතු කියන්නේ වාචකය. දැන් බලන්න කොහේ හරි තැනක රෝස මල් තියෙනවද කියලා? තියෙනව නේද? රෝස මල් කියලා මේ උඩ පෙළේ තියෙන. හරි. ඔන්න මෙතනත් රෝස මල්, මෙතනත් රෝස මල්. දෙපාරක් එදිලා තියෙනවා. රතු කියන එක තව කොහේ හරි තැනක තියෙනවද? තියෙනව නේද? මේ තියෙන්නේ. රතු කියන එක තියෙනවා. දැන් රතු කියලා පදයක් තියෙනවා. එතකොට රෝස මල් කියලා පදයක් තියෙනවා. බලන්න තව දැන් අපිට සාධ්‍ය පදය, පක්ෂ පදය දෙක දැන් ලකුණු වෙලා තියෙන්නේ. රෝස මල් කියන එකට S කියලා දා ගන්න ඔයාලා. රතු කියන එකට P කියලා දාගමු. දාගත්තර කමක් නැහැ. දැන් රෝස මල් කියන එක තව තැනක තියෙනවා. එතෙන්ටත් S කියලා දා ගන්න පුළුවන්. මේ උඩ පේන්නේ. රතු කියන එකට මෙතන තියෙන රතු එකට P කියලා දා ගන්න පුළුවන්. දැන් බලන්න මධ්‍ය පදේ M අකුර දාන්න පුළුවන්ද කියලා. දැන් මෙතන තියෙන්නේ පළවෙනි පේලියේ තියෙන රෝස මල් ලස්සනයි කියලා. මෙතන තියෙන පදය ලස්සන කියන එක. ලස්සන දේවල්. දෙවෙනි පේලිය බලන්න. එතන තියෙන්නේ ලස්සන මල් කියලා. ලස්සන මල් කියන්නේ ලස්සන දේවල් කියන්නේ දෙකක්ද එකක්ද? ලස්සන කියන්නේ ලස්සන මල් කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්නේ. ලස්සනයි කොහොම ඕනෑම දෙයක්. ලස්සන මල් කිව්වහම ලස්සන වන මල් විතරයි. ඒ නිසා මේ තරකේ ලස්සන කියන්නේ එක පදයක්, ලස්සන මල් කියන්නේ තව පදයක්. දැන් මොන්න අපිට M අකුර දාන්න බෑ. ඇයි? M අකුර දාන්න එක්ක තැන් දෙකේම ලස්සන මල් කියලා තියෙන්න ඕනි. එක්ක තැන් දෙකේම ලස්සන කියලා තියෙන්න ඕනි. අපි අකුර දාන්න එක පදයකටනේ.
ඒ නිසා මෙතන දැන් ලස්සන කියන එකට M කියලා දාලා ලස්සන මල් කියන එකටත් M කියලා දාන්න බෑ. දැන් ඔතනින් අපි තර්කයේ ආකෘතිය සම්පූර්ණ කරන එක නතර කරනවා. නතර කළා අපි නිගමනය කරමු තර්කයේ තියෙන නිෂ්ප්‍රමාණ බව. ඇයි එහෙම කියන්නේ? බලන්න දැන් මේ තර්කයේ ඇත්තටම තියෙනවා පද හතරක්. මොනවද පද හතර? රෝස මල් කියලා පදයක් තියෙනවා. ලස්සන දේවල් ලස්සන කියලා පදයක් තියෙනවා. ලස්සන මල් කියලා පදයක් තියෙනවා. රතු කියලා පදයක් තියෙනවා. දැන් ඔක්කොම පද හතරක් තියෙනවා. සංවාක්‍ය තර්කයක තියෙන්න පුළුවන් උපරිම පද සංඛ්‍යාව 3යි. පද 3ට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. දැන් මෙතන පද සංඛ්‍යාව 3ට වඩා වැඩි. ඒ නිසා මේක නිෂ්ප්‍රමාණ තර්කයක්. ඒක නිෂ්ප්‍රමාණ තර්කයක්. දැන් දරුවනේ මේ වගේ නිෂ්ප්‍රමාණ තර්කයක් ආවහම උත්තරයක් ලියන්න ඕනි අපි. මේ තර්කය නිෂ්ප්‍රමාණයි කියලා උත්තරයක් ලියන්න ඕන. උත්තරය ලියන්නේ පියවර 3කට. පළවෙනි එක තමයි දැන් මම මේ ලියලා තියෙන්නේ මොකද්ද? මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඉස්සෙල්ලාම ඒක ලියන්න ඕන. ඊට පස්සේ ලියන්න ඕනේ තර්කයේ විඳිලා තියෙන උල්ලංඝනය වෙලා තියෙන රීතිය. මේක උල්ලංඝනය වෙලා තියෙන රීතිය මොකද්ද? සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද 3ක් පමණක් තිබිය යුතුය කියන රීතිය බිඳලා. අපි ආන්ගේ කතාව ලියන්න ඕනේ. බලන්න සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද 3ක් පමණක් තිබිය යුතුය. යන රීතිය බිඳී ඇත කියලා ලියන්න ඕනේ. යන රීතිය බිඳී ඇත. ඊට පස්සේ අපි ලියනවා චතුස්පද ආභාසය හටගෙන ඇත කියලා. ළමයි මේ ආභාසය කියන වචනේ තේරුම දෝෂය කියන එක. දෝෂය. දැන් මේකේ පද 4ක් තියෙනවනේ. පද 4ක් තිබීමේ දෝෂය හටගෙන තියෙනවා කියලා අපි නමක් ලියනවා. මේ තර්කයේ මේ දෙවෙනි රීතිය බිඳිලා පද 4ක් තිබ්බොත් අපි ලියනවා පද 4ක් තිබීම දෝෂයක් කියලා. ඒක ලියන්නේ කොහොමද? චතුස්පද ආභාසය කියලා ලියනවා. චතුස්පද ආභාසය. චතුස් කියන්නේ 4යි කියන එකනේ. පද 4ක් යෙදීමේ දෝෂය. එහෙම නැත්නම් ආභාසය කියලා තමයි ලියලා තියෙන්නේ. ළමයි මේ ආභාස ගැන මම ඊළඟ දවසේ වෙනම පාඩමක් කරනවා. දැනට මතක තියාගන්න සංවාක්‍ය තර්කයක දෙවෙනි රීතිය බිඳිලා තර්කයේ පද 4ක් තියෙනවා නම් අපි ලියනවා වචනයක් මොකද්ද? චතුස් පද ආභාසය කියලා. ඒ වගේම මෙන්න මේ දෙවෙනි රීතියේදී නම් ඔයාලා අනිවාර්යෙන් පද තියෙනවා නම් 4ක් ඒ පද 4ම ලියලා පෙන්නන්න ඕනේ. රෝස මල් ලස්සන ලස්සන මල් රතුය කියලා පද 4ක් තියෙනවා කියලා ලියන්න ඕන. ඒ පද ලියන්නේ මේ දෙවෙනි රීතියේදී විතරයි. හොඳයි. මෙන්න මේ කොටස් ටික ඔක්කොම ලියුවොත් තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. මොනවද කොටස් ටික? තර්කයේ නිෂ්ප්‍රමාණය කියලා ලියන්න ඕනේ. විදිලා තියෙන රීතිය ලියන්න ඕනේ. ආභාසයක් ඇති වෙලා තියෙනවා නම් ඒක ලියන්න ඕන. මේකේ නම් පද 4ක් තිබීමේ ආභාසයක් වෙලා තියෙනවා. ඒ ආභාස ලියන්න ඕනේ. මේ දෙවෙනි රීතියේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේකේ පද 4ක් තියෙනවා නම් පද 4 ලියන්න ඕනි. පද 5ක් තිබ්බ පද 5 ලියන්න ඕන. කියන පද ටික ඔක්කොම වෙන් කරලා යටින් ලියන්න ඕන. හොඳයි. දැන් ඔයාලට පුළුවන් මේක ඔයාලගේ සටහන් පොතේ සම්පූර්ණ කරගමු. නිබන්ධනය සම්පූර්ණ කරගමු. නිබන්ධනයේ පස්වෙනි පිටුවේ උඩින්ම තියෙනවා අංක 2 කියලා දාලා එතන ලියන්න මෙන්න මෙහෙම රීතිය. අපේ රීතිය හොඳ පේන පාටකින් විශේෂ පාටකින් ලියමු. රතු පාටින් ලියමු. හරි. ලියන්න මෙහෙම මම කියවන්නම්. සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද 3ක් පමණක් තිබිය යුතුය. සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද 3ක් පමණක් තිබිය යුතුය. හොඳයි. දැන් අපි උදාහරණයක් ලියමු. උදාහරණයක් දැන් ඔයාලට පුළුවන් මුල් රූල් දෙකේ මේ රීතිය ලියලා ඊට පස්සේ තියෙනවා රූල් 3ක්. මුල් රූල් දෙක අතහැරියාම තව රූල් 3ක් තියෙනවා. අන්නේ රූල් 3 මේ තර්කයේ මේ පිළිවෙල ලියමු. ඔය පිළිවෙලට ඔය විදිහට ලියන්න පේලි එකක් යට එකක් එන විදිහට
ලියන්න පළවෙනි පේලිය තරකයේ රෝස මල් ලස්සනයි රෝස මල් ලස්සනයි ඊළඟ රූලේ ලස්සන මල් රතුය තුන්වෙනි පේලිය ලියන්න එම නිසා ලකුණ දාලා එම නිසා රෝස මල් රතුය එම නිසා රෝස මල් රතුය හරි අපි දැන් යටින් ලියමු මේකේ උත්තරය ඔයාලා රූල් හතරක් තියෙනවා ඒ රූල් හතරක් මේක ලියමු ලියන්න මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ සංවාක්‍ය තර්කයක දෙවර බැගින් යෙදුණු පද තුනක් පමණක් තිබිය යුතුය දෙවර බැගින් යෙදුණු පද තුනක් පමණක් තිබිය යුතුය යන රීතිය බිඳී ඇත එසේම මෙහි චතුෂ්පද ආභාසය හටගෙන ඇත එසේම මෙහි චතුෂ්පද ආභාසය හටගෙන ඇත මෙහි අපි අංක දාලා ලියමු 1 2 කියලා දදා මෙහි 1 රෝස මල් 2 ලස්සන නැත්නම් ලස්සන දේ 3 ලස්සන මල් 4 රතුය යනුවෙන් පද 4ක් දැකිය හැකිය යනුවෙන් පද 4ක් දැකිය හැකිය යනුවෙන් පද 4ක් දැකිය හැකිය හොඳයි ඔන්න අපි සංවාක්‍ය තර්කයේ ස්වරූපයේ සම්බන්ධ රීති දෙක සාකච්ඡා කළා මේ රීති දෙක අපි කලින් දවසක කතා කරලා තියෙනවා නැවත ඔන්න අද අපිට කතා කළා එකත් එක්ක අලුත් කරුණක් දෙකක් ඔයාලා එකතු කරගත්තා මොකක්ද සංවාක්‍ය තර්කයක රීතියක් බිඳුනහම උත්තර ලියන්නේ කොහොමද ඒ වගේම ආභාස කියලා එකක් තියෙනවා ඒ ආභාසය සටහන් කරලා තියෙන්න ඕනි මම ආභාස ගැන ඊළඟ වීඩියෝ එකක් කතා කරනවා ඒත් නම විතරක් කොහොම ලියලා තියන්න හොඳයි දරුවනේ අපි ඊළඟට සංවාක්‍ය තර්කයක පද ව්‍යාප්තිය සම්බන්ධ රීති දෙකක් තියෙනවා මේ පද ව්‍යාප්තිය සම්බන්ධ රීති දෙක අපි සාකච්ඡා කරමු පද ව්‍යාප්තිය හා සම්බන්ධ රීති ඔයාලගේ නිබන්ධනයේ පස්වෙනි පිටුවේ අපි මේවා සටහන් කරගන්න තියෙන්නේ හොඳයි සංවාක්‍යයේ පද ව්‍යාප්තිය අනුව තියෙන රීති එහෙම නැත්නම් ප්‍රමාණය අනුව තිබෙන රීති කියලා කිව්වත් වරදක් නෑ මේ රීති දෙකට මේ රීති දෙකට ඔය නම් දෙකම පාවිච්චි කරනවා බලමු අපි මේ රීති මොනවද කියලා මෙන්න තුන්වෙනි රීතිය සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය යටත් පිළිසෙන් එක අවයවයකවත් ව්‍යාප්ත අර්ථයෙන් යෙදිය යුතුය ළමයි මම මේ කාරණේ පැහැදිලි කරන්න කලින් මේ රීතිය අපි අපේ නිබන්ධනයේ සටහන් කරගමු අංක 3 කියලා තියෙන තැන එතන මේ රීතිය ලියා ගන්න මෙහෙම පාට පෑනකින් ලියන්න හොඳට පේන පාටකින් ලියන්න මෙහෙම අංක 3 කියලා දාලා සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය යටත් පිරිසෙන් එක අවයවයකවත් යටත් පිරිසෙන් එක අවයවයකවත් ව්‍යාප්ත අර්ථයෙන් යෙදිය යුතුය එක අවයවයකවත් ව්‍යාප්ත අර්ථයෙන් යෙදිය යුතුය හොඳයි මම මේ රීතිය පැහැදිලි කරන්නම් උදාහරණයකින් එතකොට තේරෙයි මේකේ තියෙනවා ළමයි වචනයක් මේ රීතියේ
යටත් පිරිසෙන් කියලා යටත් පිරිසෙන් කියන එකේ තේරුම අඩුම තරමින් කියන එක මධ්‍ය පදය අඩුම තරමින් සංවාක්‍ය තර්කය තුල ව්‍යාප්ත අර්ථයෙන් තියෙන්න ඕන. ඒක තමයි මේ රීතිය තේරුම. අපි උදාහරණයක් ලියාගෙන මේ රීතිය බින්දන විදිය බලමු. අපි උදාහරණයක් ලියාගමු මෙහෙම තර්කයක්. ඔයාලට පුළුවන් ඊළඟ රූල් 3 පාවිච්චි කරන්න. අපි ලියාගෙන ඊට පස්සේ මාත් එක්ක ඔයාලගේ නිබන්ධනය සම්පූර්ණ කරගමු. ඉස්සෙල්ලා මෙහෙම ලියන්න. පළවෙනි රූලේ මෙහෙම සමුදුරින් වට වී ඇති දේවල් සමුදුරින් වට වී ඇති දේවල් දූපත් වේ. සමුදුරින් වට වී ඇති දේවල් දූපත් වේ. ඊළඟ පේලිය ලියන්න. ඊළඟ පේලියේ ශ්‍රී ලංකාව දූපතකි. ශ්‍රී ලංකාව දූපතකි. තුන්වෙනි පේලිය එම නිසා ලකුණ දාලා ලියමු. එම නිසා ශ්‍රී ලංකාව සමුදුරින් වට වී ඇත. එම නිසා ශ්‍රී ලංකාව සමුදුරින් වට වී ඇත. දැන් ළමයි මාත් එක්ක මේ වැඩේ කරමු. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන දේ තමයි තර්කයේ නිගමනයට යන්න. මේ තර්කයේ නිගමනය වෙන් වෙලා තියෙනවා පැහැදිලිව මේ තියෙන එම නිසා ලකුණත් එක්ක. මෙන්න තර්කයේ නිගමනය. නිගමනයේ වාච්‍ය වාචක දෙක වෙන් කරගන්න. ඇලිරක් ගහලා වෙන් කළත් කමක් නැහැ. හරි. මොකද්ද මේකේ වාච්‍ය පදය? ශ්‍රී ලංකාව සමුදුරින් වට වී ඇත කියන ප්‍රස්තුතයේ නිගමන ප්‍රස්තුතයේ වාච්‍ය පදය මොකද්ද? වාච්‍ය පදය ශ්‍රී ලංකාව. මම මොන එක පාඩ කරා ඔයාලට වඩා හොඳින් පේන්න ඔයාලා පාඩ කරන්න යන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාව කියන වාච්‍ය පදය යටින් S අකුර දාගන්න. S අකුර මම දාලා තියෙන්නේ මේ විදිහට S අකුර දාගන්න. ඔන්න තර්කයේ නිගමනයට ගියා. නිගමනයේ වාච්‍ය වාචක වෙන් කරගත්තා. වාච්‍ය පදය යටින් අපි S අකුර දාගත්තා. ඊළඟට වෙන් කරගන්න වාචක පදය සමුද්‍රින් වටවීම වට වී කියලා දැන් ඉවරක් වෙන්න ඕනි. සමුද්‍රින් වට වී ඇති දේවල් තමයි මේකේ වාචකය. වාචකය යටින් P අකුර දාගන්න. ඔන්න අපි S අකුරයි P අකුරයි දාගත්තා. තර්කයේ නිගමනයේ වාක්‍යයට සහ වාචකයට. මේක තමයි ඉස්සෙල්ලම කරන වැඩේ. මොකද්ද? තර්කයේ නිගමනයේ වාච්‍ය පදයේ S වාචක පදය P කියලා නම් කරගත්තා. දැන් ඔයාලා ඊළඟට බලන්න. ඔය S කියලා අපි දැන් මේ ශ්‍රී ලංකාව කියන එකනේ. දැන් බලන්න තව කොහේ හරි තැනක තර්කයේ ශ්‍රී ලංකාව කියන එක තියෙනවද කියලා. ඔව් නේද? මේ තියෙන්නේ. මෙන්න තව තැනක තියෙනවා ශ්‍රී ලංකාව කියලා. දැන් නිගමනයේ ශ්‍රී ලංකාව කියන එක S නම් මෙතන ශ්‍රී ලංකාව කියන එකත් Sම වෙන්න ඕන. ඔන්න S කියලා දාගත්තා. මේ තැන් දෙකට එකම අකුර තියෙන්න ඕනි. S කියන එකෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවනේ. තව කොහේ හරි තැනක ශ්‍රී ලංකාව කියලා තියෙනවා නම් එතනටත් S එන්න ඕනි. ඒ විදිහට බලන්න සමුද්‍රින් වට වී ඇති දේවල් කියන එක මේ වාචකය තව කොහේ හරි තැනක තියෙනවද? තියෙනව නේද? එතනට මම වගේ පාඩ කරනවා බලාගන්න. ඔය තියෙන්නේ. හරි. එතනට ඒ කොටසට P අකුර වැටෙන්න ඕන. සමුද්‍රින් වට වී ඇත කියන එක තර්කයේ තව කොහේ හරි තියෙනවා නම් එතනටත් P වැටෙන්න ඕන. දැන් බලන්න ඉතුරුලා තියෙන පද දෙක. ඉතුරුලා තියෙන්නේ මධ්‍ය පදේනේ. ඒක එකම පදයක්ද බලන්න. මෙතනක් තියෙන්නේ දූපතක් කියලා මෙතනක් තියෙන්නේ දූපතක් කියලා. එහෙනම් මේ දෙක සමානයි. අන්න ඔය දූපත් කියන පද දෙකට අපි දාගන්නවා M අකුර. M අකුර දාගත්තා. ළමයි අපි ඔය SPM කියලා දාලා නම් කරගෙන තියෙන්නේ තර්කයේ පක්ෂ පදය, සාධ්‍ය පදය සහ මධ්‍ය පදය. ඔන්න ඔය විදිහට තමයි අපි සාධ්‍ය පදයයි, මධ්‍ය පදයයි, පක්ෂ පදයයි ලකුණු කරගන්නේ. පද තුන ලකුණු කරගන්න ඔය විදිහට. නිගමනය පාවිච්චි කරන නිගමනයේ වාච්‍ය සහ වාචක අනුව අපි මුළු තර්කයේම තියෙන සාධ්‍ය පද, පක්ෂ පද,
මධ්‍ය පද අපි හොයාගන්න. දැන් දරුවනේ මේ විදියට S අකුරු P අකුරු මෙහෙම තර්ක ඇතුලේ තියාගෙන මේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා මම මේකේ ආකෘතිය එළියට ගන්නවා. මේකේ ආකෘතිය එළියට ගත්තා. හරි? ආකෘතිය එළියට ගත්තා. දැන් බලන්න මේ තර්කයේ පළවෙනි පේලියේ SM කියලා තියෙන්නේ මම එක මෙතෙන් ලියාගත්ත SM කියලා. දෙවෙනි පේලියේ තියෙනවා SP SM කියලා. පළවෙනි පේලියේ PM තිබුණේ PM කියලා ලියාගත්තා. දෙවෙනි පේලියේ SM කියලා තියෙනවා ඒක මෙතෙන් ලියාගත්තා. නිගමන SP එක ලියාගත්තා. තේරෙනවද? බලන්න තේරලා හරියට මම කිව්ව දේ තේරෙනවද කියලා? පළවෙනි පේලියේ PM ඒක මෙතෙන් ලියාගත්තා. දෙවෙනි පේලියේ SM කියලා තියෙන එක මෙතෙන් ලියාගත්තා. SP කියලා තියෙනවා නිගමනය එක ලියාගත්තා. ලියාගෙන අවයව දෙක සහ නිගමනය වෙන් වෙන්න ඉරකුත් ඇඳ ගන්න. අවයව දෙක සහ නිගමනය වෙන් වෙන්න ඉරකුත් ඇඳ ගන්න. මේ පැත්තට ඉරකුත් ගහ ගන්න ඕනේ. මේ තියෙන්නේ. හරි. දැන් මෙන්න මේ විදිහට SPM අකුරු දාගෙන තර්කයේ ආකෘතිය ඔන්න ඔය විදිහට එළියට අරන් ලියා ගන්න. අද මේ විදිහට එළියට අරන් ලියා ගන්න. මං හිතන්නේ ඔයාලා නිබන්ධන ඉඳ තියෙවි ඔය ටික ලියා ගන්න ඉස්සරහ. හරි. අපි ඉක්මන් කළ මේක ලියාගමු. වීඩියෝ ටිකක් නතර කරලා ලියාගත්තත් කමක් නැහැ. හරි. ඊළඟට ඔයාලා කරන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලාම කළේ ආකෘතිය එළියට ගත්තා. ඊළඟට මේ එක් ප්‍රස්තුතය A ප්‍රස්තුතයක්ද E ප්‍රස්තුතයක්ද I එකක්ද O එකක්ද කියලා තෝරලා ලියා ගන්න ඕනේ. ඔන්න මෙහෙමයි වැඩේ කරන්නේ බලා ගන්න. සමුදුරින් වට වී ඇති දේවල් දූපත් වේ. මේ තමයි පළමු අවයවය. සාධ්‍ය අවයවය. සාධ්‍ය අවයවය. සමුදුරින් වට වී ඇති දේවල් දූපත් වේ. මේ ප්‍රස්තුතේ A එකක්ද E එකක්ද I එකක්ද O එකක්ද? ඔව් ප්‍රමාණ ලකුණක් නැහැ. ඇතාර්ථයෙන් අවසන් වෙනවා. ඒ නිසා මේක A ප්‍රස්තුතයක්. ඊළඟ අවයවයට යන්න. පක්ෂ අවයවය. ඒක තියෙනවා ශ්‍රී ලංකාව දූපතකි කියලා. ශ්‍රී ලංකාව දූපතකි. මේක මොන ප්‍රස්තුතයක්ද? මේක නමකින් ආරම්භ වෙලා තියෙනවා. රටක නමක් නෙමෙයි ශ්‍රී ලංකාව කියන්නේ. නමකින් ආරම්භ වෙලා ඇතාර්ථයෙන් අවසන් වෙනවා නම් ඒකත් ඒ ප්‍රස්තුතයක්. බලන්න නිගමන ප්‍රස්තුතය දිහා. නිගමන දිහා බලන්න. නිගමනයත් නමකින් ආරම්භ වෙලා ඇත කියලා අවසන් වෙලා තියෙනවා යථාර්ථයෙන්. නිසා මේ ප්‍රස්තුතයත් ඒ ප්‍රස්තුතයක්. හොඳයි ළමයි බලන්න මේ සම්පූර්ණ තර්කයේ සකස් වෙලා තියෙන ඒ ප්‍රස්තුත තුනකින්. හරි. දැන් මම හිතන්නේ ඔයාලට පහුගිය ප්‍රස්තුත පාඩමේ ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා පද පාඩමේ ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා මේ ආකෘතිය ලියා ගන්න පුළුවන්. ඊළඟට අපිට උවමනා වෙනවා පද ව්‍යාප්තිය. ඔන්න අපි පද ව්‍යාප්තිය ඉගෙන ගත්තා. ඔන්න දැන් අපිට උවමනා වෙනවා ඒ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය. මතකද දන්නේ නැහැ චුට්ටක් බලන්න පාඩම් කරගන්න මතක නැහැ. ඒ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය ව්‍යාප්තයි අව්‍යාප්තයි. මෙන්න මේව වගුවක් ඔයාලට දුන්නා ප්‍රස්තුත පාඩමේ අවසාන කොටස් වලදී බලන්න ඒක හොඳින්. A ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය, E එකක පද ව්‍යාප්තිය, I ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය, O ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය කොහොමද එන්නේ කියලා. හරි මේ දැන් පළවෙනි A ප්‍රස්තුතයේ ව්‍යාප්තයි අව්‍යාප්තයි දෙවෙනි එකත් එහෙමනේ. A ප්‍රස්තුතයක් නම් ව්‍යාප්තයි අව්‍යාප්තයි. සාධ්‍ය පදේ ව්‍යාප්තයි, පක්ෂ පදේ අව්‍යාප්තයි. වාච්‍ය පදේ ව්‍යාප්තයි, වාචක පදේ අව්‍යාප්තයි. නිගමනයත් එහෙමයි. ව්‍යාප්තයි අව්‍යාප්තයි. ඔන්න දරුවනේ ඔයාලා මෙන්න මේක සම්පූර්ණ කරගන්න ඕන. මේක සම්පූර්ණ කරගන්න ඕන ඉස්සෙල්ලාම. හරි. දැන් ඔයාලට පුළුවන් මම ඊළඟට කියන කාරණේට යන්න කලින් මෙන්න මේ ආකෘතිය සම්පූර්ණ කරගන්න. ඒ ප්‍රස්තුත තුන දාන්න. ඒ ප්‍රස්තුත තුන දාන්න. පද ව්‍යාප්තිය දාන්න. මම මෙන්න ටිකක් එක ලොකු කරලා පෙන්වනවා ඔයාලට. පද ව්‍යාප්තිය දාන්න. ව්‍යාප්ත අව්‍යාප්ත, ව්‍යාප්ත අව්‍යාප්ත, ව්‍යාප්ත අව්‍යාප්ත කියලා.
හරි. මං හිතන්නේ ඔයාලා මේ ආකෘතිය සම්පූර්ණ කරගත්තා. දැන් ළමයි මේ තර්කයේ සම්බන්ධ රීතිය බලන්න. තුන්වෙනි රීතිය මොකද්ද? සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය යටත් පිළිසෙන ඒ කියන්නේ අඩුම තරමින් එක අවයවයකදීවත් ව්‍යාප්තාර්ථයෙන් තියෙන්න ඕනි. ඔන්න දරුවනේ දැන් බලන්න මධ්‍ය පදයේ දිහා. මම මධ්‍ය පදයේ ඔන්න රවුන්ඩ් කරා. බලන්න මධ්‍ය පදය අවස්ථා දෙකේදීම අඩුම තරමේ එකකදීවත් ව්‍යාප්තද? මෙතන මධ්‍ය පදය අව්‍යාප්තයි. මෙතන මධ්‍ය පදය අව්‍යාප්තයි. මධ්‍ය පදය අවස්ථා දෙකේදීම අව්‍යාප්තයි. රීතිය කියන්නේ මධ්‍ය පදය එක තැනකදීවත් අඩුම තරමේ ව්‍යාප්ත වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අවස්ථා දෙකේදීම අව්‍යාප්ත වෙන්න බෑ කියලා. ඔන්න රීතිය මොකක් වෙලා තියෙනවද? උල්ලංඝනය වෙලා. මධ්‍ය පදය අවස්ථා දෙකේදීම අව්‍යාප්ත වෙලා තියෙනවා. මෙන්න මෙහෙම වෙන්න බෑ කියලා තමයි ඔය රීතියෙන් කියන්නේ. දැන් රීතිය කියන්නේ එක් අවස්ථාවකවත් ව්‍යාප්ත වෙන්න ඕනි කියලා. මේ තර්කයේ අවස්ථා දෙකේදීම අව්‍යාප්තයි. ඒ නිසා මේ රීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. හරි. මම මේ රවුන්ඩ් කරගත්තා වගේ ඔයාලට රවුන්ඩ් කරගන්න පුළුවන්. උත්තර ලියද්දී ඕනේ නැහැ විභාගෙදී. මේ සටහන නිසා මේවා මෙහෙම රවුන්ඩ් කරලා වෙන් කරලා හයිලයිට් කරලා ගත්තට වරදක් නැහැ. හරි. එහෙනම් දරුවනේ දැන් මේ තුන්වෙනි රීතිය මේ තර්කය තුල උල්ලංඝනය වෙලා තියෙනවා. අර කලින් රීතිය කරන් උල්ලංඝනය වෙලා නැහැ. මොනවද? ප්‍රස්තුත තුනක් තියෙන්න ඕනි කියන රීතිය උල්ලංඝනය වෙලා නැහැ. දෙවර බැගින් දිච්ච පද තුනක් තියෙන්න ඕනි කියන රීතිය උල්ලංඝනය වෙලා නැහැ. හැබැයි සංවාක්‍ය තර්කයක මධ්‍ය පදයේ යටත් පිළිසෙන් එක් අවයවයකවත් ව්‍යාප්ත විය යුතුයි කියන රීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. අපි මෙන්න මේක උත්තරයක් විදිහට ලියමු. ඔන්න බලන්න උත්තර ලියනවා අපි ඊළඟ රූල් 4 පාවිච්චි කරනවා ඔයාලා. දැන් ලියන්න එපා මම සටහන් දෙන්නම්. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ කියලා ඉස්සෙල්ලම ලියන්න ඕනේ. මම කලින් උදාහරණයක් කිව්වා. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ කියන එක ඉස්සෙල්ලම ලියන්න ඕනේ. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ බිඳිලා තියෙන රීතිය. බිඳිච්ච රීතිය. මොකද්ද බිඳිලා තියෙන රීතිය අපි ලියමු ඔතන. ඔව් ඉස්සෙල්ලාම අපි ලියාගමු මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ කියලා. හරි. ඊළඟ ලියන්න එතනින් බිඳිලා තියෙන රීතිය. මොකද්ද බිඳිලා තියෙන රීතිය? අපි ලියමු. සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය යටත් පිරිසෙන් එක අවයවයකදීවත් ව්‍යාප්ත අර්ථයෙන් යෙදිය යුතුය යන රීතිය බිඳී ඇත කියන කොටස ලියවෙන්න ඕනේ අනිවාර්යයි. රීතිය උල්ලංඝන වුණා කියලා දාන්න බිඳුණා කියලා දාන්න. හරි. ඊළඟට ළමයි අපි කලින් එකේ වගේ මේකෙත් තියෙනවා ආభాසයක්. ඔන්න සංවාක්‍ය තර්කයක තුන්වන රීතිය උල්ලංඝනය වුණොත් මෙන්න මේ ආభాසය හට ගන්නවා මොකක්ද? අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය. ඔන්න ළමයි සංවාක්‍ය තර්කයක මේ මධ්‍ය පදය යටත් පිරිසෙන් එක් අවයවයකදීවත් ව්‍යාප්ත විය යුතුයි කියන රීතිය බිඳුනොත් අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය හට ගන්නවා කියලා අපි කියනවා. ඒකත් අපි ලියාගමු. ඒ නිසා මේ අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය හටගෙන ඇත. අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය හටගෙන ඇත. හොඳයි. ඔතනින් උත්තරය අවසන්. දැන් බලන්න ළමයි සංවාක්‍ය තර්කයක් දුන්නාම අපි කරන වැඩේ ඉස්සෙල්ලාම සංවාක්‍ය තර්කයේ නිගමනය පාවිච්චි කරලා SPM කියන පද අපි අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ආකෘතිය අපි අරගන්න ඕනේ. ආකෘතිය අරගෙන
ප්‍රස්තුත වර්ගය අනුව AEIO ප්‍රස්තුත වලින් මේක සම්පූර්ණ කරගන්න ඕනේ. පස්සේ ඒ ප්‍රස්තුතවල පද ව්‍යාප්තිය ලියන්න ඕන. ඊට පස්සේ රීතියට අනුව මධ්‍ය පදයේ ව්‍යාප්තද නැද්ද කියලා බලන්න ඕන. ඔන්න ඔය ටික කරගෙන මෙන්න මේ උත්තරේ ලියවෙන්නේ මොකද්ද? සංවාක්‍ය තර්කයේ නිෂ්ප්‍රමාණයි. මේ කියන රීතිය උල්ලංඝනය වුණා. ඒ නිසා හටගෙන තියෙනවා ආభాසයක් අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය කියලා. ඔන්න ඔය කාරණා ටික ලියවෙනවා නම් ඔයාලට සම්පූර්ණ ලකුණ හම්බ වෙනවා. ඒතකොට ඔයාලා ලකුණු හම්බෙන්නේ මේ නිවැරදි ආකෘතියටයි. මෙතන මේ නිවැරදි ආකෘතියටයි මේ පල්ලයෙන් අපි මේ නිෂ්ප්‍රමාණ කළියපු උත්තරයයි ඔය දෙකට තමයි ලකුණු හම්බ වෙන්නේ. හොඳයි. මම හිතන්නේ ඔයාලා මේක අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය හටගෙන නැත කියලා ලියාගත්තා. ඔව්. ඔන්න අපි සංවාක්‍ය තර්ක සහ සම්බන්ධ තුන්වෙනි රීතිය අපි සාකච්ඡා කළා. හොඳයි දරුවනේ අපි සංවාක්‍ය තර්ක හා සම්බන්ධ රීති වලින් පද ව්‍යාප්තියට අදාළ රීති දෙකෙන් එක රීතියක් කතා කළා. අපි ඊළඟ රීතිය කියන්නේ හතරවෙනි රීතියට යමු. හතරවෙනි රීතිය මෙහෙම කියනවා. සංවාක්‍ය තර්කයක අවයවයන්හි අව්‍යාප්තව යෙදෙන කිසිම පදයක් නිගමනයේහි ව්‍යාප්ත නොවිය යුතුයි කියලා. අපි කලින් රීතිය කතා කළා වගේම මේක ඉස්සෙල්ලම මේ රීතිය ලියානිමු. ඔයාලගේ නිබන්ධනයේ පස්වෙනි පිටුවේ අංක 4 ඉලක්කම තියෙන තැන මේ රීතිය ලියාගමු. ලියන්න මෙහෙම. සංවාක්‍ය තර්කයක අවයවයන්හි අව්‍යාප්තව යෙදෙන කිසිම පදයක් නිගමනයේහි ව්‍යාප්ත නොවිය යුතුයි. ළමයි මෙන්න මේ කාරණේ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනි මොකක්ද? සංවාක්‍ය තර්කයක අවයවවල නිගමනයේ යෙදෙන පද තියෙන්නේ දෙකයි. ඒ තමයි සාධ්‍ය පදය සහ පක්ෂ පදය. අපි අකුරෙන් ලිව්වොත් S අකුරයි P අකුරයි. මේ SP පක්ෂ පදයයි සාධ්‍ය පදයයි. මේ දෙන්න අවයවවල ඉන්නවා. ඒ වගේම මේ දෙන්න නිගමනයේ ඉන්නවා. අවයවවල සහ නිගමනයේ දෙන්නේ මේ SP කියන පද දෙක. ඒ නැත්නම් පක්ෂ පදය සහ සාධ්‍ය පදය. මධ්‍ය පදය අවයවවල විතරයි යෙදෙන්නේ. නිගමනයේ යෙදෙන්නේ නැහැ. නේද? එතකොට මේ රීතියෙන් කතා කරන්නේ මෙන්න මේ පද දෙක ගැන. මධ්‍ය පදය ගැන කතා කරන්නේ නෑ මේ රීතියෙන්. මධ්‍ය පදය ගැන අපි කලින් රීතියෙන් කතා කළා. මේ රීතියෙන් මධ්‍ය පදය ගැන කතා කරන්නේ මේ පක්ෂ පදය සහ සාධ්‍ය පදය ගැනයි කතා කරන්නේ. මේ රීතිය මොකද්ද කියන්නේ? රීතිය කියන්නේ මෙන්න මේ වැඩේ වෙන්න බෑ කියලා. මොකක්ද? අවයවයේදී මේ පක්ෂ පදය මේ සම්පූර්ණ කියන පක්ෂ පදය මෙයා අවයවයේදී අව්‍යාප්ත වෙලා නිගමනයේදී ව්‍යාප්ත වෙන්න බෑ. මෙහෙම වුණොත් වැරදි. අවයවය අව්‍යාප්ත වෙලා නිගමනයේ ව්‍යාප්ත වෙන්න බෑ S. ඒ වගේම P අවයවයේදී අව්‍යාප්ත වෙලා නිගමනයේදී ව්‍යාප්ත වෙන්න බෑ. එතකොට තර්කයක මේ SP කියන පද දෙක අවයවවල අව්‍යාප්ත වෙලා නිගමනයේ ව්‍යාප්ත වෙන්න බෑ. මේ දෙකම වෙන්න පුළුවන් දෙකෙන් එකක් හරි තර්කයේ මෙන්න මේ විදියට යෙදුනොත් තර්කයේ නිෂ්ප්‍රමාණ වෙනවා. මෙන්න මේ සටහන වලට මේ කියන කාරණේ තේරුම් ගන්න වැදගත්. S අව්‍යාප්ත වෙලා S නිගමනයේදී ව්‍යාප්ත වෙන්න බෑ. P අවයවයේදී අව්‍යාප්ත වෙලා නිගමනයේදී P ව්‍යාප්ත වෙන්න බෑ. ඔය රීතිය කියන කාරණේ ඔන්න ඕක. හොඳයි. අපි මේක උදාහරණයකින් සාකච්ඡා කරමු. අපි උදාහරණයකට යමු.
අපි මේ උදාහරණ ලියාගෙන මේක සාකච්ඡා කරමු. හරි මෙන්න තියෙන උදාහරණයක්. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ නිබන්ධනයේ රූල් 3ක් තියෙනවා මම මේක ලියන්න ඉඩ තියෙන. ඔය රූල් තුනේ මේ උදාහරණ ලියාගමු. ලියන්න පළවෙනි පේලිය කිසිම කපටියෙක් පාඩු ලබන්නේ නැත. කිසිම කපටියෙක් පාඩු ලබන්නේ නැත. කිසිම කපටියෙක් පාඩු ලබන්නේ නැත. ඊළඟ පේලිය සමහර වෙලෙන්දන් කපටි වේ. සමහර වෙලෙන්දන් කපටි වේ. අපි නිගමනය ලියමු එම නිසා ලකුණ දාලා. එම නිසා කිසිම වෙලෙන්දෙක් පාඩු ලබන්නේ නැත. කිසිම වෙලෙන්දෙක් පාඩු ලබන්නේ නැත. හරි. ඔන්න අපි තර්කය ලියාගත්තා. දැන් දරුවනේ කලින් තර්කයේ වගේමයි එකම වැඩ ටික කරගෙන යන්නේ. බලන්න කරන දේ ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන නිගමනයට යන්න. මොකද නිගමනයේ තියෙන්නේ? කිසිම වෙලෙන්දෙක් පාඩු ලබන්නේ නැත කියලා තියෙනවා. හරි නිගමනයට ගියා. නිගමනයේ වාචක වෙන් කරන්න. වාචක වෙන් කරගන්න. මොකද්ද මේකේ වාච්‍ය පදය? වෙලෙන්දෙක් කියන එක. වාචක පදය පාඩු ලබනවා කියන එක. ඔය වෙලෙන්දෙක් කියන එකයි පාඩු ලබනවා කියන එකයි අතර මැදින් ඇලිරක් ගහලා වෙන් කරගත්තත් කමක් නැහැ. එහෙම කරාට කමක් නැහැ. ඊළඟට මේ වාච්‍ය පදයට අපි s අකුර දානවා. දැන් මේකේ වාච්‍ය පදයේ වෙලෙන්දෙක් කියන එකනේ. එයාට මම s කියලා දුන්නා. වාචක පදයට අපි p කියලා දෙනවා. මේක හැම තරකයක ඔන්න ඔය වැඩේ වෙනවා. මොකක්ද? තරකයේ නිගමනයට ගියා වාච්‍ය වෙන් කළා. වාච්‍ය පදයේ අනිවාර්යෙන් s, වාචක පදයේ අනිවාර්යෙන් p. ඔය දෙක කවදාවත් වෙනස් වෙන්නේ sp ඔය විදිහටම තියෙන්න ඕන. ඊට පස්සේ බලන්න වෙලෙන්දෙක් කියන එක තව කොහේ හරි දැනක තියෙනවද කියලා? තියෙනව නේද? එතෙන්ටත් අපි s කියලා දාගන්නවා. බලන්න පාඩු ලබනවා කියන එක. ඒක මෙතන තියෙනවා මේ. පාඩු ලබන්නේ කියන එක අවයවවල කොහේ හරි දැනක තියෙනවනම් එතෙන්ටත් අපි p කියලා දාගන්නවා. කපටියෙක් කියන එකයි කපටි කියන එකයි දෙකම එකක්. ඇයි? කපටි නෙමෙයි මෙතන ඉන්නේ කපටි අය වේනේ. සමහර වෙලෙන්දන් කපටි අය වේ. ඔයාලා මතකද මම කියා දුන්නා අය කියන එක දාන්න කියලා. ඒක දැම්මම වඩා හොතින් මේක පේනවා. හොඳයි. දැන් මේකේ කපටියෙක් කියන්නේ කපටි කියන්නේ එක පදයක් පද දෙකක් නෙමෙයි. කපටියෙක් කියන එකම තමයි මෙතන තියෙන්නේ. සමහර වෙලෙන්දන් කපටි වේ. කපටි වේ කියන එක කපටි අය වේ කියලා ලියවෙන්න ඕනි හරිනම්. කපටි අය කියන්නේ කපටියෙක් කියන්නේ එක පදයක්. ඒ නිසා මේ තියෙන්නේ මධ්‍ය පදය m. හරිද? මම හිතන්නේ ඔයාලට වැඩේ තේරෙන්නේ නැති. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ආකෘතිය අරගෙන එළියට ලියා ගන්න ඕන. පළවෙනි පේලියේ තියෙනවා MP කියලා ඒක ලියා ගන්න. දෙවෙනි පේලියේ තියෙනවා SM කියලා ඒක එළියට අරන් ලියා ගන්න. තුන්වෙනි පේලියේ තියෙනවා SP කියලා ඒක අරන් ලියා ගන්න ඕනේ. ආකෘතිය ඔන්න ඔය විදිහට අපි ලියා ගන්නවා. හරි. දැන් ඔයාලට පුළුවන් මේ SPM අකුරු දාලා මේ ආකෘතිය මේ විදිහට ලියලා ඉරි දෙකක් මෙහෙම ගහගන්න. නිගමනයේ වෙන් වෙන මේ පැත්තේ ගහලා මේක සම්පූර්ණ කරගමු. ඔතන ඔයාලගේ නිබන්ධනය. හරි. දැන් ඉක්මන් කරලා මේ වැඩේ කරගමු. හොඳයි ළමයි. හොඳයි අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. දැන් කලින් තරකයේ වගේමයි මේ එක ප්‍රස්තුතයක් A ප්‍රස්තුතයක්ද E එකක්ද I එකක්ද O එකක්ද කියලා බලලා ලියන්න ඕන. බලමු අපි පළවෙනි වාක්‍යකම පළවෙනි ප්‍රස්තුතේ. ඒකේ තියෙනවා කිසිම කපටියෙක් පාඩු ලබන්නේ නැත කියලා. කිසිම නැත. කිසිම නොවේ. කියලා කියන්නේ මොන ප්‍රස්තුතයක්ද? ඔව් E ප්‍රස්තුතයක්. කිසිම නොවේ. හරි.
දෙවෙනි ප්‍රශ්නයට යන්න. සමහර වෙලෙන්දන් කපටි වේ. සමහර වේ. සමහර වේ කියලා තියෙනවා නම් සමහර වේ. මොන ප්‍රශ්නයක්ද? ඔව් අයි ප්‍රශ්නයක්. නිගමනය කිසිම නැත. කිසිම නැත. ඒ කියන්නේ මොන ප්‍රශ්නයක්ද? ඊ ප්‍රශ්නයක්. ඔන්න අපි ඊ කියලා දාගත්තා. ඊ. දැන් ඔයාලා කරන්න ඕනේ තමයි මේ ප්‍රස්තුතය අනුව පද ව්‍යාප්තිය දාගන්න. ඊ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය මොකක්ද? ඊ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය. ඔව්. ඊ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය අර වගුවට බලන්න වගුවට ගිහිල්ලා ඒකේ තියෙනවා ඊ ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය ව්‍යාප්තයි ව්‍යාප්තයි. අයි ප්‍රස්තුතයක ඔව් අව්‍යාප්තයි අව්‍යාප්තයි. නැවත නිගමනයේ තියෙනවා ඊ ප්‍රස්තුතයක් එතනත් ව්‍යාප්තයි ව්‍යාප්තයි. ඔන්න ඔය විදිහට අපි මේකේ පද ව්‍යාප්තිය ලකුණු කරගන්නවා. හොඳයි පුතේ. ඔයාලා මේ විදිහට පද ව්‍යාප්තිය ලකුණු කරගන්න. හරි. මම හිතන්නේ ඔයාලා පද ව්‍යාප්තිය ලකුණු කරගත්තා. දැන් අපි බලමු අර රීතියේ තියෙන දේ මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න අවයවවල අව්‍යාප්ත වෙච්ච පදයක් නිගමනයේ ව්‍යාප්ත වෙලාද කියලා. බලන්න මේකේ p අකුර දිහා p අකුර අවයවයේ ව්‍යාප්තයි නිගමනයේ ව්‍යාප්තයි. එතකොට අර අවයවයේ අව්‍යාප්ත වෙලා නිගමනයේ ව්‍යාප්ත වෙලා නැහැනේ. ඒ නිසා මේ p අකුර සම්බන්ධයෙන් මේ රීතිය බිඳලා නැහැ. දැන් එහෙනම් යන s අකුරට මධ්‍ය පදයට යන දෙයක් නැහැ. මධ්‍ය පදේ නිගමනයේ නැහැනේ. ඒ නිසා s අකුරට යමු. බලන්න s අකුර අවයවයේදී අව්‍යාප්තයි නිගමනයේදී ව්‍යාප්තයි. ඔන්න අවයවයේ අව්‍යාප්ත වෙච්ච s නිගමනයේදී ව්‍යාප්ත වෙනවා. ඔන්න කොහොම આવොත් මේ රීතිය උල්ලංඝනය වෙනවා. නේද? සංවාක්‍ය තරකයක අවයවයන්හි අව්‍යාප්ත වේදෙන පදයක් නිගමනයේ ව්‍යාප්ත කරන්න එපා. බලන්න මේක එහෙම වෙලානේ. අවයවයේදී අව්‍යාප්තයි නිගමනයේදී ව්‍යාප්තයි. අවයවවල අව්‍යාප්ත පද නිගමනයේදී ව්‍යාප්ත වුණොත් ඔන්න මේ රීති උල්ලංඝනය වෙනවා. හරි. ඔන්න දැන් රීති උල්ලංඝනය වෙලා තියෙන්නේ. බලන්න හොඳින්. දැන් ළමයි මෙතන තේරුම් ගන්න අපි බලන්නේ s ට s p ට p බලන්නේ. අවයවයේ p නිගමනයේ p. අවයවයේ s නිගමනයේ s. ඒකේ ව්‍යාප්ත අව්‍යාප්ත බව විතරයි බලන්න. s අවයවයේදී අව්‍යාප්තයි නිගමනයේ ව්‍යාප්තයි. මෙහෙම වෙන්න බෑ. රීතිය කියන්නේ ඔන්න ඔය කාරණේ. ඒ නිසා ඔන්න රීතිය උල්ලංඝනය වෙලා. දැන් රීතිය උල්ලංඝනය වෙලා නම් මේ තර්කයේ සප්‍රමාණද නිෂ්ප්‍රමාණද? ඔව් මේ තර්කයේ නිෂ්ප්‍රමාණයි. ඔන්න අපි දැන් උත්තරේ ලියන්නයි හදන්නේ. ඔයාලට ඕන නම් මේවා රවුන්ඩ් කරලා මේ ඊතල ගහුවට කමක් නැහැ නෝට් එකේ. විභාගෙදී පේපර් එකේ උත්තර ලියද්දී අපි මේ රවුන්ඩ් කරන්නේ ඊතල අඳින්නේ නැහැ. මේ නෝට් එකේ මේක වඩා හොඳින් කැපිලා පේන්න. මෙහෙම කරගත්තට වරදක් නැහැ. හරි. අපි උත්තරේ ලියමු. මොකද උත්තරේ? ඉස්සෙල්ලාම ලියන්න ඕනේ තර්කයේ සප්‍රමාද නිෂ්ප්‍රමාද කියලා. ඔව් මේ තර්කයේ රීතිය උල්ලංඝනය කරලා තියෙන හින්දා මේ තර්කයේ නිෂ්ප්‍රමාණයි. ඒ නිසා අපි ලියනවා මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඊට පස්සේ බිඳිලා තියෙන රීතිය ලියන්න ඕනි. මොකද්ද බිඳිලා තියෙන රීතිය? ලියමු අපි. සංවාක්‍ය තර්කයක අවයවයන්හි අව්‍යාප්තව යෙදෙන කිසිම පදයක් සංවාක්‍ය තර්කයක අවයවයන්හි අව්‍යාප්තව යෙදෙන කිසිම පදයක් නිගමනයේහි ව්‍යාප්ත නොවිය යුතුය යන රීතිය බිඳී ඇත කියලා ලියන්න. ඔන්න බිඳිලා තියෙන රීතිය ඔන්න ඔය විදිහට ලියනවා. අර හතර රීතියම ලියලා අගට එකතු කරනවා යන රීතිය බිඳී ඇත කියලා. හොඳයි. දැන් ළමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. මේකේ s කියලා කියන්නේ මොන පදයේද කියලා මතක තියෙන්න ඕනි මේ වැඩේ කරන්න. s කියන්නේ සාධ්‍ය පදයේද පක්ෂ පදයේද? මතක තියාගන්න s කියන්නේ තර්කයේ තියෙන පක්ෂ පදය. s කියන්නේ පක්ෂ පදය. p කියන්නේ සාධ්‍ය පදය.
ඔයාලට ඕන නෝට් එක චුට්ටක් මුල්ල පෙරලා බලන්න නේද? සටහන මුලින් තියෙනවා SP කියන්නේ මොන පදද කියලා. S කියන්නේ පක්ෂ පදය. එහෙනම් මේකේ පක්ෂ පදය වැරදි විදිහට අයථා විදිහට යොදාගෙන තියෙනවා. මේ තරකයේ මොන පදයේද? පක්ෂ පදය අයථා නැත්නම් වැරදි විදිහට යොදාගෙන තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ තරකයේ අයථා පක්ෂපද ආභාසය හටගත්තයි කියලා. අයථා පක්ෂපද ආභාසය. ඔන්න සංවාක්‍ය තරකයක මෙන්න මේ හතර නීතිය සංවාක්‍ය තරකයක අවයවයන්හි අව්‍යාප්ත වේදෙන කිසිම පදයක් නිගමනයේ ව්‍යාප්ත නොවිය යුතුයි කියන මේ හතරවෙනි නීතිය උල්ලංඝනය වෙලා ඒක පක්ෂ පදය මුල් වෙලා උල්ලංඝනය වෙලා තියෙනවා නම් පක්ෂ පදය නිසා උල්ලංඝනය වෙලා තියෙනවා නම් අපි ලියනවා ආභාසය අයථා පක්ෂ පද ආභාසය කියලා. හතරවෙනි නීතිය පක්ෂ පදය නිසා බිඳෙනවා නම් ආභාසයේ නම අයථා පක්ෂ පද ආභාසය. හරි. ඒකත් අපි ලියාගමු අයථා පක්ෂ පද ආභාසය හටගෙන ඇත කියලා. හොඳයි. දැන් ළමයි උත්තරය ලියලා අවසන්. ඒතර ඔයාලට විභාගෙන් ලකුණු දෙන්නේ මේ ආකෘතියට සහ පල්ලෙහාන් තියෙන වාක්‍ය කිහිපයට වාක්‍ය තුනට නැත්නම් උත්තරේ මේ නිෂ්ප්‍රමාණ වේ කියලා තියෙන තැනින් ඉඳන් තියෙන කොටසට තමයි ලකුණු හම්බ වෙන්නේ. හරි. ඔන්න එහෙනම් හතරවෙනි රීතියේ බිඳෙන අවස්ථාව ක්‍රමං උදාහරණ දුන්නා. දැන් අපි මේ හතරවෙනි රීතිය නැත්නම් මේ අවයවවල අව්‍යාප්ත පද නිගමනයේ ව්‍යාප්ත නොකළ යුතුයි කියලා මේ රීතිය බිඳෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි දැන් දැක්කා කොහොමද? ඔව්. පක්ෂ පදේ හැම යෙදෙන හින්දා. මෙන්න මේක. දැන් අපි දැක්කේ පක්ෂ පදේ. S කියන්නේ පක්ෂ පදේ. පක්ෂ පදේ අව්‍යාප්ත වෙලා නිගමනයේ ව්‍යාප්ත වෙන මෙන්න මේ අවස්ථාව ඔයාලා දැක්කා. මෙන්න මේ අවස්ථාව තමයි අපි මේ උදාහරණයෙන් දැක්කේ. අපි මෙන්න මේ අවස්ථාවට උදාහරණයක් අරන් බලමු. මේකත් උදාහරණයක් අරන් බලමු. මේක විදිහට විදිහට. හොඳයි. එහෙනම් අපි නිබන්ධනයේ 6 වෙනි පිටුවට යමු. නිබන්ධනයේ 6 වෙනි පිටුවට ගිහිල්ලා තව උදාහරණයක් අපි ලියාගමු මෙන්න මෙහෙම. ඔව්. අපි උදාහරණ ලියාගමු. නිදහස ඇත්තේ කුරුල්ලන්ටය. පළවෙනි පේලිය නිදහස ඇත්තේ කුරුල්ලන්ටය. දෙවෙනි පේලිය කිසිම මිනිසෙකුට නිදහස නැත. කිසිම මිනිසෙකුට නිදහස නැත. නිගමනය එම නිසා ලක්ෂණ දාලා ලියමු. එම නිසා කිසිම මිනිසෙකුට කිසිම මිනිසෙකු කුරුල්ලෙකු නොවේ. කිසිම මිනිසෙකු කුරුල්ලෙකු නොවේ. හොඳයි. මම හිතන්නේ ඔයාලා තර්කය ලියාගත්තා. දැන් කලින් එක වගේමයි වැඩේ පටන් ගන්න නිගමනයේ. යන්න නිගමනයේට. නිගමනට ගිහිල්ලා නිගමනයේ වාච්‍ය වාචක වෙන් කරගන්න. නිගමනයේ වාච්‍ය වාචක වෙන් කරගමු. මේ කිසිම මිනිසෙකු කුරුල්ලෙකු නොවේ කියන නිගමනයේ වාච්‍ය තමයි මිනිසෙක් කියන එක. මිනිසෙකු කියන එක වාචකයේ තමයි කුරුල්ලෙකු කියන එක. දැන් අපි මිනිසෙක් කියන වාච්‍ය පදයට S කියලා දෙමු. හරිද? වාචක පදයට අපි ඒ කියන්නේ කුරුල්ලෙකු කියන එකට P කියලා දෙමු. ඔන්න මිනිසෙකු කියන එක S, කුරුල්ලෙකු කියන එක P. දැන් බලන්න මිනිසෙක් කියන එක තව කොහේ හරි තැනක තියනවද කියලා? ඔව් තියනවා නේද? දෙවෙනි පේලියේ තියෙනවා. දෙවෙනි පේලියේ මිනිසෙකුට කියලා කියන්නේ මිනිසෙක් කියන එකමයි. එතනටත් S දාගමු. හරිද? හොඳයි. දැන් අපි කුරුල්ලෙකු කියන එක තව කොහේ හරි තියනවද බලන්න? ඔව් පළවෙනි පේලියේ තියෙනවා. එතනටත් අපි P කියලා දාගමු. ඊළඟට මේ නිදහස කියන එක අර නිදහස ඇත්තේ කියලා දාලා තියෙන්නේ වාක්‍ය ගලපන්න. නිදහස ඇති අය කියන එක
එතකොට නිදහස කියන එක නැත්නම් නිදහස ඇති අය කියන එක තමයි මේකේ මධ්‍ය පදය. මං ඒ මධ්‍ය පදය නිදහස කියන එක එම් අකුරු දා ගන්නවා. එම් අකුරු දාගත්තා. දැන් ඔයාලා ඊළඟට කලින් එක වගේම මේ ආකෘතිය එළියට අරන් ලියන්න ඕනේ. අපි ආකෘතිය එළියට ගමු. ඔන්න MP කියන එක ලියාගත්තා මෙතන මේ විදිහට. SM කියන එක මෙතන ලියාගත්තා. නිගමනය SP යා ලියාගත්තා. ළමයි නිගමනය හැමදාම SP ඒ අකුරු දෙක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ අවයවවල තියෙන අකුරු තමයි එහා මෙහා මාරු වෙන්නේ. හරි. මම ඔන්න නිගමනය වෙන් කරගත්ත මේ විදි දෙකක් ගහලා. හරි. ඊළඟට ඔයාලා මං හිතන්නේ මෙන්න මේ ටික සම්පූර්ණ කරන හිටියන ලේසි අපිට නේද? ඒ නිසා ඔයාලගේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න මේ විදිහට SPM අකුරු දාලා ආකෘතිය එළියට අරගෙන සම්පූර්ණ කරගමු ඔයාලගේ නිබන්ධනය. හරි. මම හිතන්නේ ඔයාලා මේක සම්පූර්ණ කරගත්තා. දැන් අපි ඉස්සරහට යමු මේකේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර කලින් එක වගේම මේ එක් ප්‍රස්තුතය A ප්‍රස්තුතයක්ද E ප්‍රස්තුතයක්ද I ප්‍රස්තුතයක්ද O ප්‍රස්තුතයක්ද කියලා වෙන් කරලා ලියන එක. බලන්න නිදහස ඇත්තේ කුරුල්ලන්ට මේකේ ප්‍රමාණ ලකුණක් නැහැ. ඇත අර්ථයෙන් අවසන් වෙලා තියෙනවා. ප්‍රමාණ ලකුණක් නැතිව ඇත අර්ථයෙන් අවසන් වෙනවා නම් ඒක A ප්‍රස්තුතයක්. යන්න දෙවෙනි පේලියට. දෙවෙනි පේලියේ තියෙන්නේ කිසිම මිනිසෙකුට නිදහස නැත කියලා. කිසිම නැත කියලා තියෙනවා නම් කිසිම නොවේ කියලා තියෙනවා නම් ඒක E ප්‍රස්තුතයක්. නිගමනයත් එහෙමයි. කිසිම මිනිසෙකු කුරුල්ලෙකු නොවේ කියලා තියෙන්නේ. කිසිම නොවේ කියලා තියෙනවා නම් ඒක E ප්‍රස්තුතයක්. ඊළඟට ඔන්න දැන් AEIO කියන ප්‍රස්තුත දාගත්තා. ඊළඟට ඔයාලා කරන්න ඕන දේ තමයි මේ A ප්‍රස්තුතයේ පද ව්‍යාප්තිය අර ලියා ගන්න ඕනේ. ඊළඟට E ප්‍රස්තුතයේ පද ව්‍යාප්තිය මේ විදිහට. A ප්‍රස්තුතයේ පද ව්‍යාප්තිය මතකද ඔයාලට? ඔව්. ව්‍යාප්තයි, අව්‍යාප්තයි. E ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය ව්‍යාප්තයි, ව්‍යාප්තයි. ආයත් E ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය ලියන්න වෙනවා. ව්‍යාප්තයි, ව්‍යාප්තයි. හොඳයි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න ඔයාලගේ නිබන්ධනය. හරි. හොඳයි. දැන් අපි යමු රීතිය මොකක්ද කියලා බලන්න. රීතියද කිව්වා අවයවවල අව්‍යාප්ත පද නිගමනයේ ව්‍යාප්ත නොකළ යුතුයි කියලා. බලන්න S අකුර දිහා. S අවයවයේ ව්‍යාප්තයි නිගමනයේ ව්‍යාප්තයි. රීතිය උල්ලංඝනය වෙලා නැහැ මේ S සම්බන්ධයෙන් නම්. P බලන්න P අකුර දිහා. අවයවයේදී P අව්‍යාප්තයි නිගමනයේදී P ව්‍යාප්තයි. අන්න රීතිය උල්ලංඝනය වුණා. අවයවවල අව්‍යාප්ත වෙච්ච P නිගමනයේදී ව්‍යාප්ත වෙනවා. අවයවවල අව්‍යාප්ත පද නිගමනයේ ව්‍යාප්ත කරන්න බෑ. හොඳයි. ඔයාලට ඕන මෙන්න මේ වගේ රවුම් කරලා ඊතල ගහලා තියාගන්න සටහන් පොතේ. හරි. දරුවනේ දැන් මේ P අකුර සම්බන්ධයෙන් මේ රීතිය උල්ලංඝනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තරකය නිෂ්ප්‍රමාණයි රීතිය උල්ලංඝනය වෙලා තියෙන නිසා. අපි එනම් උත්තරයක් ලියමු. මොකද්ද ලියන්න ඕනි? හරිනේ පේලිය මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. හරි ලියාගමු අපි ඒක. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඊළඟට ලියන්න ඕනි බිඳිලා තියෙන රීතිය. මොකද්ද රීතිය? අපි ලියමු සංවාක්‍ය තර්කයක අවයවවල අව්‍යාප්තව යෙදෙන කිසිදු පදයක් අවයවවල අව්‍යාප්තව යෙදෙන
කිසිදු පදයක් නිගමනයේදී ව්‍යාප්ත නොකළ යුතුය. නිගමනයේදී ව්‍යාප්ත නොකළ යුතුය යන රීතිය බිඳී ඇත. යන රීතිය බිඳී ඇත. යන රීතිය බිඳී ඇත. හොඳයි. දැන් දරුවනේ මේ තරකයේ P කියන්නේ මොන පදයේද? S කියන්නේ පක්ෂ පදය, P කියන්නේ සාධ්‍ය පදය. P කියන්නේ සාධ්‍ය පදය. එහෙනම් මේකේ වැරදි විදිහට පාවිච්චි කරලා තියන්නේ සාධ්‍ය පදය. වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සාධ්‍ය පදය. ඒ නිසා අපි කියනවා මේකේ අයථා සාධ්‍ය පද ආභාසය ඇති වෙලා කියලා. අයථා සාධ්‍ය පද. බලන්න මේ රීතිය පක්ෂ පදේ නිසා බිඳුනොත් අයථා පක්ෂ පද ආභාසය. මේ රීතිය සාධ්‍ය පදේ නිසා බිඳුනොත් අයථා සාධ්‍ය පද ආභාසය. හොඳයි. අපි ඒක ලියාගමු. ඒ නිසා මේ අයථා සාධ්‍ය පද ආභාසය හටගෙන ඇත. හොඳයි. මම හිතන්නේ ඒක ඔයාලා ලියා ගන්නවා. හරි. දරුවනේ එතකොට අපි සංවාක්‍ය තර්ක සම්බන්ධ හතරේ රීතිය සාකච්ඡා කළා. ඒකෙදි මේ පක්ෂ පදේ නිසා රීතිය බිඳෙන විදිය, සාධ්‍ය පදේ නිසා රීතිය බිඳෙන විදිය අපි දැන් උදාහරණ දෙකකින් සාකච්ඡා කළා. එතකොට සංවාක්‍ය තර්කයක පද ව්‍යාප්ති හා සම්බන්ධ රීති දෙක අපි සාකච්ඡා කරලා අවසන් කළා. හොඳයි ළමයි අපි දැන් සංවාක්‍ය තර්කයක ගුණය සම්බන්ධ රීති දෙක සාකච්ඡා කරමු. ගුණය සම්බන්ධ රීති දෙක මොනවද කියලා අපි බලමු. ඒතර අපි රීති 6ම සාකච්ඡා කරලා ඉවරක් වෙනවා එතකොට. හොඳයි. ගුණය සම්බන්ධ රීති දෙකයි බලමු මේ මොනවද කියලා. ගුණය සම්බන්ධ රීති එහෙම නැත්නම් ගුණය සම්බන්ධ රීති ගැන අපි මේකෙන් සාකච්ඡා කරන්නේ. හොඳයි දරුවෝ බලන්න පස්වෙනි රීති නැත්නම් ගුණය සම්බන්ධ රීති වලින් පළවෙනි එක නැත්නම් සංවාක්‍ය රීති වල පස්වෙනි රීතිය ඒක කියනවා මෙහෙම සංවාක්‍ය තර්කයක අවයව දෙකෙන් අඩු වශයෙන් එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය. ගුණය කියන්නේ ප්‍රතිජානන ප්‍රතිශේධන බවනේ. ඔන්න ප්‍රතිජානන ප්‍රතිශේධන බව සම්බන්ධයෙන් තමයි මේ රීති ඉදිරිපත් වෙන්නේ. සංවාක්‍ය තර්කයක අවයව දෙකක් තියෙනවා. අපි ඒක දන්නව නේද? මේ අවයව දෙකෙන් අඩුම තරමේ එක අවයවයක්වත් ප්‍රතිජානන ඒ කියන්නේ ඇත අර්ථයෙන් තිබිය යුතුයි. ඒක වෙනත් විදිහට කිව්වොත් අවයව දෙකම ප්‍රතිශේධන වෙන්න බෑ. අවයව දෙකම ප්‍රතිශේධන වෙන්න බෑ. එක අවයවයක් ප්‍රතිශේධන වෙන්න පුළුවන්. අනිත් අවයවය අනිවාර්යෙන් ප්‍රතිජානන විය යුතුයි. අවයව දෙකම ප්‍රතිජානන වුණොත් ගැටලුවක් ඇත්තෙම නෑ. එක අවයවයක් ප්‍රතිජානනයි අනිත් එක ප්‍රතිශේධන වුණාට කමක් නෑ. හැබැයි අවයව දෙකම ප්‍රතිශේධන වෙන්න බෑ. මේ රීතිය කියන්නේ ඔන්න ඔය කාරණා. හරි. හොඳයි පුතේ බලමු අපි උදාහරණයක් අරගෙන. මේ බලන්න. සිංහයන් තනකොළ නොකයි කොටියන් තනකොළ නොකයි සිංහයන් තනකොළ නොකයි ඒ නිසා කිසිම සිංහයෙකු කොටියෙකු නොවේ කියලා තියෙනවා. දැන් මේකේ බලන්න අවයව දෙක දිහා. මොකක්ද අවයව දෙක? කොටියන් තනකොළ නොකයි සිංහයන් තනකොළ නොකයි. අවයව දෙකම තියෙන්නේ ප්‍රතිශේධන අර්ථයෙන් බලන්න නොකයි කියලා අවසන් වෙලා තියෙන්නේ. මේ විදිහට තර්කය අවයව දෙකම නැත අර්ථයෙන් අවසන් වෙනවා නම් මේ තර්කය නිෂ්ප්‍රමාණයි. මේ රීතිය උල්ලංඝනය වෙලා. හරි. දැන් අපි මේකෙදි මෙහෙම ආවහම දැන් අපිට උත්තරයක් ලියන්න පුළුවන්. මෙම තර්කය නිෂ්ප්‍රමාණයි. බින්දලා තියෙන රීතිය ලිව්වා උත්තර ලිව්වා. දරුවෝ මතක තියාගන්න ඔයාලා සංවාක්‍ය තර්ක සම්බන්ධ රීති 6ම බලන්න ඕන. දැන් මේ පස්වෙනි රීතිය බිඳුනහම අනෙක් රීති නොබලා ඉන්න බෑ.
මම මේ නෝට් එක නිසා සටහන් නිසා අපි අනිත් රීති ගැන මෙතෙන්දි බලන්නේ මේ පස්වෙනි රීතිය ගැන විතරක් අරගෙන අපි උත්තර ලියමු. සාමාන්‍යයෙන් නම් අපි කරන්නේ මේ සියලුම රීති එකින් එක චෙක් කරලා බලනවා මොන රීතිද විතර තියෙන්නේ කියලා. රීති එකක් හෝ දෙකක් විදිහට පුළුවන් ඒවත් අල්ල ගන්න ඕන. දැන්ට නෝට් එකට විතරක් අපි මෙතන මේ විදිහට උත්තර ලියමු. මොකද උත්තරය එතකොට මෙම තරකය නිෂ්ප්‍රමාණයි බිඳිලා තියෙන රීතිය ලියන්න ඕනේ. මොකද බිඳිලා තියෙන රීතිය සංවාක්‍ය තරකයක අවයවයන් දෙකින් අඩු වශයෙන් එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය යන රීතිය බිඳී ඇත. දැන් ලියන්න ඕන. මේකේ ආපාස නැහැ. ඔච්චරයි උත්තරේ. හරි. එහෙනම් අපි මේක සම්පූර්ණ කරගමු. අපි පස්වෙනි රීතිය ලියාගමු මෙහෙම. ඔයාලා නිබන්ධනයේ පස්වෙනි රීතිය ලියන්න අංක 5 කියලා දාලා තියෙන තැන ලියන්න මෙහෙම සංවාක්‍ය තරකයක අවයවයන් දෙකෙන් අඩු වශයෙන් එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය. එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය. වරහණක් ඇතුලේ ලියන්න මෙන්න මෙහෙම අවයවයක් වරහණක් ඇතුලේ මෙහෙම ලියන්න අවයව දෙකම ප්‍රතිෂේධන විය නොහැකිය. අවයව දෙකම ප්‍රතිෂේධන විය නොහැකිය. හොඳයි. දැන් අපි උදාහරණය ලියමු. ලියන්න උදාහරණය කොටියන් තනකොළ නොකයි. ඊළඟ පේලිය සිංහයන් තනකොළ නොකයි. ඔයාලට පුළුවන් මේ නොකයි කියන පදය හයිලයිට් කරලා ලියන්න. යටින් ඉරක් හඳින්නේ නැත්නම් ඒක ප්‍රතිෂේධනයි කියලා පෙන්නන්න. හොඳයි. අපි නිගමනය ලියාගමු. එම නිසා කිසිම සිංහයෙකු කොටියෙකු නොවේ. අපි පිළිතුර ලියමු. උත්තරය ලියන්න මෙහෙම. උත්තරය ලියා ගන්න. මෙම තරකය නිෂ්ප්‍රමාණ වේ. බිඳලා තියෙන රීතිය ලියමු අපි. සංවාක්‍ය තරකයක අවයවයන් දෙකෙන් අඩු වශයෙන් එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය. යන රීතිය බිඳී ඇත. එක් අවයවයක් හෝ ප්‍රතිජානන විය යුතුය යන රීතිය බිඳී ඇත. හොඳයි ළමයි. උත්තරය උතරින් ඉවරයි. ආభాසයක් මේකේ නැහැ. ඔන්න අපි ගුණය සම්බන්ධ රීති දෙකෙන් එක රීතියක් කතා කරලා අවසන් කළා. දැන් අපි බලමු ගුණය සම්බන්ධ ඉතිරි රීතිය මොකක්ද කියලා. ඔන්න සංවාක්‍ය තර්ක හා සම්බන්ධ ප්‍රධාන රීති වලින් අවසාන රීතිය. අපි අංක 6 කියන තැන එක ලියාගෙන ඉමු. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ලියන්න 6 වෙනි රීතිය සංවාක්‍ය තරකයක ප්‍රතිෂේධනාත්මක අවයවයක්
ඇති නම් හා නම් පමණක් ඇති නම් හා නම් පමණක් ප්‍රතිෂේධනාත්මක අවයවයක් ඇති නම් හා නම් පමණක් නිගමනයද ප්‍රතිෂේධන විය යුතුය නිගමනයද ප්‍රතිෂේධන විය යුතුය හරි හොඳයි ළමයි බලන්න අපි බලමු කොහොමද මේක මේ රීතිය මොකක්ද කියලා දැන් බලන්න මෙන්න මේ තරකය දැන් පස්වෙනි රීතියෙන් අපි කලින් කතා කරපු රීතියේදී කිව්වා අවයව දෙකම ප්‍රතිෂේධන වෙන්න බෑ අඩුම තරමේ එකක්වත් ප්‍රතිජානන විය යුතුයි කියලා. එතකොට සංවාක්‍ය තර්කයේ තියෙන අවයව දෙකෙන් එකක් ප්‍රතිෂේධන වෙලා අනිත් එක ප්‍රතිජානන වෙන්න පුළුවන් පස්වෙනි රීතියට අනුව. එහෙම වුණොත් මොකද්ද එහෙම වුණොත් කියලා කියන්නේ? එක අවයවයක් ප්‍රතිෂේධන වෙලා අනිත් එක ප්‍රතිජානනයි. එහෙම එක අවයවයක් ප්‍රතිෂේධන නම් නිගමනයත් අනිවාර්යෙන්ම ප්‍රතිෂේධන විය යුතුයි. සංවාක්‍ය තර්කයේ අවයව දෙකෙන් එකක් ප්‍රතිෂේධන නම් නිගමනයත් අනිවාර්යෙන් ප්‍රතිෂේධන විය යුතුයි. රීතිඥයන් ඔන්න ඔය කාරණය. දැන් බලන්න මෙන්න මේ තර්කයේ පළවෙනි අවයවය ප්‍රතිෂේධනයි. නැතාර්ථයෙන් තියෙන්නේ. පළවෙනි අවයවය ප්‍රතිෂේධනයි. බලන්න මේ විදිහට එක අවයවයක් ප්‍රතිෂේධන නම් නිගමනයක් ප්‍රතිෂේධන විය යුතුයි මේ 6 වෙනි රීතියට අනුව. බලන්න නිගමනය එහෙම වෙලාද කියලා? නෑනේ. නිගමනය ප්‍රතිජානනයි. මෙන්න මෙහෙම වුණොත් තර්කයේ නිෂ්ප්‍රමාණයි. එක් අවයවයක් ප්‍රතිෂේධන වෙලා නිගමනය ප්‍රතිජානන වුණොත් මේ රීතිය උල්ලංඝනය වෙනවා. අවයවය ප්‍රතිෂේධන වෙලා නිගමනයත් ප්‍රතිෂේධන නම් මේ රීතිය උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒකට එකඟයි. දැන් මෙතන මේ රීතිය උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා අපි ලියනවා මේ තර්කය නිෂ්ප්‍රමාණයි කියලා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ රවුන්ඩ් කරගන්න ඊතර ගහන්න කමක් නැහැ. මෙම තර්කයෙන් නිෂ්ප්‍රමාණ වේ කියලා ලියලා අපි ලියන්න ඕනේ බිඳිච්ච රීතිය මොකක්ද? සංවාක්‍ය තර්කයක ප්‍රතිෂේධනාත්මක අවයවයක් ඇතනම් පමණක් නිගමනයද ප්‍රතිෂේධන විය යුතු යන රීති විදිහට කියලා ලියන්න ඕනේ. හොඳයි. අපි ඉස්සෙල්ලා මේ උදාහරණ ලියාගමු. උදාහරණ ලියන්න පළවෙනි පේලිය සියලු තර්ක ශාස්ත්‍රඥයින් බුද්ධිමත් නොවේ. සියලු තර්ක ශාස්ත්‍රඥයින් බුද්ධිමත් නොවේ. ඊළඟ පේලිය ඇරිස්ටෝටල් බුද්ධිමත් වේ. ඇරිස්ටෝටල් බුද්ධිමත් වේ. ඇරිස්ටෝටල් බුද්ධිමත් වේ. නිගමනය ලියා ගමු තුන්වෙනි පේලිය. එම නිසා ඇරිස්ටෝටල් තර්ක ශාස්ත්‍රඥයෙක් වේ. තර්ක ශාස්ත්‍රඥයෙක් වේ. ඊළඟට අපි උත්තරේ ලියමු. ඔයාලට පුළුවන් මේ වගේ රවුන්ඩ් කරන්න ඊතල ගහන්න කමක් නැහැ. ඊළඟට අපි උත්තරේ ලියමු. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. මෙම තර්කය නිෂ්ප්‍රමාණ වේ. සංවාක්‍ය තර්කයක ප්‍රතිෂේධනාත්මක අවයවයක් ඇතිනම් හා නම් පමණක් ප්‍රතිෂේධනාත්මක අවයවයක් ඇතිනම් හා නම් පමණක් නිගමනයද ප්‍රතිෂේධන විය යුතුය. නිගමනයද ප්‍රතිෂේධන විය යුතුය යන රීතිය බිඳී ඇත. යන රීතිය බිඳී ඇත. හොඳයි. දරුවනේ අපි සංවාක්‍ය තර්ක හා සම්බන්ධ ස්වරූපය පිළිබඳ ප්‍රධාන රීති දෙක, පද ව්‍යාප්තිය හා සම්බන්ධ ප්‍රධාන රීති දෙක,
ගුණය හා සම්බන්ධ ප්‍රධාන දෙක මේ විදිහට ರೀತಿ 6ම දැන් සාකච්ඡා කරලා උදාහරණත් එක්ක අවසන්. ඉතා වැදගත් මේ ರೀತಿ 6 මතක තබා ගන්න එක. හොඳයි දුවේ පුතේ අපි බලමු තවත් තරකයක් අරගෙන මේ ರೀತಿ උල්ලංඝනය නොවුනොත් මොකද වෙන්නේ කියලා. හොඳයි. දැන් මේ ರೀತಿ 6 උල්ලංඝනය වෙන්නේ නැත්නම් මේ ರೀತಿ 6ටම එකඟ නම් යම් තරකයක්. යම් තරකයක් මේ ರೀತಿ 6ටම එකඟ නම් ඒ තරකය සප්‍රමාණයි. ප්‍රධාන ರೀತಿ 6ටම එකඟ වන තරක ප්‍රධාන ರೀತಿ 6ටම ගැළපෙන අනුරූප වන තරක අපි කියනවා සප්‍රමාණ තරකයක් කියලා. මම ඔයාලට සප්‍රමාණ තරකයකට උදාහරණයක් දෙන්නම්. ඒක සප්‍රමාණ බව හොයන විදිහක් කියා දෙන්නම්. ඔන්න බලන්න අපි ඔයාලගේ නිබන්ධනයේ 7 වෙනි පිටුවේ උඩින් තියෙනවා සප්‍රමාණ තරක කියලා චුටි මාතෘකාවක්. එතන තියෙනවා රූල් 3ක්. ආන්ගේ රූල් 3 මෙන්න මේ උදාහරණය ලියාගෙන අපි මේක හදලා බලමු සප්‍රමාණද කියලා. හොඳයි. එහෙනම් දරුවනේ අපි මේ උදාහරණය ඉස්සර ලියානිමු. ලියන්න පළවෙනි පේලිය සියලු ගැහැණු ළමයි ලස්සනයි. සියලු ගැහැණු ළමයි ලස්සනයි. ඊළඟ පේලිය දෙවෙනි පේලිය සමහර ගැහැණු ළමයි දෙමළ කතා කරති. සමහර ගැහැණු ළමයි දෙමළ කතා කරති. නිගමනය ඒහෙන් කියන එකට තිත් 3 දාන්න. එම නිසා ලකුණ දාන්න. එම නිසා නැත්නම් ඒහෙන් දෙමළ කතා කරන සමහර අය දෙමළ කතා කරන සමහර අය ලස්සනය. දෙමළ කතා කරන සමහර අය ලස්සනය. හොඳයි. ඔන්න අපි දැන් තර්කය ලියාගත්තා. දැන් මොකද අපි කරන්නේ? ඔන්න දැන් බලන්න තර්කයක් සම්පූර්ණයෙන් හදන විදිය. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම නිගමනයට ගිහිල්ලා නිගමනේ වාචක පද වෙන් කරගන්න ඕනේ. මේකේ වාචක වෙන් කරන එක ලේසි. අර ප්‍රමාණ ලකුණ හැවිලා තියෙනවනේ මැදට. තරකයක ප්‍රමාණ ලකුණ මැදට එනවා නම් ඒ එන්නේ වාච්‍යයයි වාචකයයි අතර මැදට. ඒ කියන්නේ ප්‍රමාණ ලකුණට මුලින් තියෙන වාච්‍ය ප්‍රමාණ ලකුණෙන් ඊළඟට තියෙන්නේ වාචකය. එහෙනම් අපිට ලේසියෙන්ම මේකේ වාචක වෙන් කරගන්න පුළුවන්. මේකේ වාච්‍ය පදේ තමයි දෙමළ කතා කරනවා කියන එක. ඒක S. දෙමළ කතා කරන අය වාච්‍ය පදයට අපි S කියලා දුන්නා. වාචක පදේ මොකක්ද? ලස්සනය නැත්නම් ලස්සන අයය කියන එක. ඔන්න ඉස්සෙල්ලාම නිගමනයේ වාචක වෙන් කරා SP අකුරු දුන්නා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් බලන්න දෙමළ කතා කරන අය කියන එක තව කොහේ හරි තැනක තියෙනවද කියලා? තියෙනව නේද? මේ දෙමළ කතා කරති නැත්නම් දෙමළ කතා කරන අය වෙති කියලා තියෙන්නේ නේද? අය වෙති කියන එක ලිව්වේ නැතුණාට එතන එහෙම තියෙනවා කියලා අපි දන්නවා. අපි කලින් පද ප්‍රස්තුත පාඩම් වල අභ්‍යාස කරද්දී අර අය කියන එක දාලා ලිව්වා. නේද? දැන් දෙමළ කතා කරති කියන එක දෙමළ කතා කියලා ඉවරයක් කරන්නේ නැහැ නේ. දෙමළ කතා කරන අය කියලා තමයි අපි වාචකය වෙන් කළේ. හොඳයි. ඉතින් මෙතන දෙමළ කතා කරන අය කියන එකයි කියන්නේ. මෙතනත් ඒක ඒ නිසා S දාගත්තා. තව බලන්න ලස්සන කියන එක තව කොහේ හරි තැනක තියෙනවද කියලා? තියෙනවා මේකේ. එතෙන් අපි P කියලා දුන්නා. ඔන්න S අකුරු P අකුරු දාගත්තා. දැන් බලන්න ඉතිරි පද. ගැහැණු ළමයි සමානයි නේද? අවයව දෙකට පොදු පදේ. බලන්න සමානද කියලා. ගැහැණු ළමයි සමානයිනේ. ඒ නිසා අපි M කියලා දෙනවා. මධ්‍ය පදය. මේ විදිහට SPM අකුරු අපි දාගන්නවා. ඊළඟට අපි මේ ආකෘතිය එළියෙන් අරන් ලියා ගන්නවා පැහැදිලිව පේන්න. මම ආකෘතිය එළියට ගන්නවා. එළියට අරගෙන අපිට පුළුවන් මෙහෙම ඉරි දෙකකුත් ඇඳ ගන්න. හරි. ඔයාලට පුළුවන් මම දැන් මේ කරපු විදිහට SPM අකුරු දාගෙන ආකෘතිය මේ විදිහට එළියට අරන් ලියා ගන්න. හරි ඉක්මනින් අපි වැඩේ කරගමු.
හොඳයි ළමයි මම හිතන්නේ ඔයාලා ආකෘතිය සම්පූර්ණ කරගත්තා. දැන් අපිට කරන්න තියෙන දේ තමයි මේ එක් එක් ප්‍රස්තුතය A ප්‍රස්තුතයක්ද E එකක්ද I එකක්ද O එකක්ද කියලා එක හොයලා ලියා ගන්න ඕනේ. බලන්න පළවෙනි වාක්‍යය සියලු ගැහැණු ළමයි ලස්සනයි. මොන ප්‍රස්තුතයක්ද? සියලු කියලා පටන් අරගෙන ඇත අර්ථයෙන් අවසන් වෙලා තියෙන නිසා මේක A ප්‍රස්තුතයක්. ඔන්න අපි ඒක දාගත්තා. ඊළඟට තියෙනවා සමහර ගැහැණු ළමයි දෙමළ කතා කරති. සමහර කියලා ආරම්භ වෙලා ඇත අර්ථයෙන් අවසන් වෙලා තියෙනවා. සමහර ඇත නැත්නම් සමහර වේ කියලා අවසන් වෙනවා. එහෙනම් මේක I ප්‍රස්තුතයක්. ඔන්න මම I කියලා දාගත්තා. ඊළඟට දෙමළ කතා කරන සමහර අය ලස්සනයි. ඒකෙත් සමහර කියන ප්‍රමාණ ලක්ෂණ තියෙනවා. ඇත අර්ථයෙන් අවසන් වෙලා තියෙනවා. නිසා A ප්‍රස්තුතයක් නැත්නම් නිගමන ප්‍රස්තුතයක් I එකක්. නේ I කියලා දාගත්තා. ඊළඟට මේගොල්ලන්ගේ පද ව්‍යාප්තිය ලියන්න ඕනි. A ප්‍රස්තුතයේ පද ව්‍යාප්තිය මම හිතන්නේ ඔයාලා දන්නවා. ව්‍යාප්තයි අව්‍යාප්තයි. ව්‍යාප්තයි අව්‍යාප්තයි කියලා දාගත්තා. I ප්‍රස්තුතයක පද ව්‍යාප්තිය කොහොමද? අව්‍යාප්තයි අව්‍යාප්තයි. නිගමනයත් I ප්‍රස්තුතයක්. දැන්වත් අපි අව්‍යාප්තයි අව්‍යාප්තයි කියලා දාගමු. ඔන්න දැන් අපි පද ව්‍යාප්තියක් දාගත්තා. ඔන්න ළමයි මෙන්න මේ විදිහට ආකෘතිය සම්පූර්ණ කරන්න වලට බෑ පළවෙනි රීතිය හෝ විශේෂයෙන් දෙවෙනි රීතිය උල්ලංඝනය වෙලා නම්. පළවෙනි රීතිය දෙවෙනි රීතිය උල්ලංඝනය වෙලා නැති නිසා තමයි අපිට මෙන්න මේ විදිහට ආකෘතිය ලියා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආකෘතිය ලියනවා කියන එකේ තේරුම මේක හරියට ලියා ගන්න පුළුවන් කියන එකේ තේරුම පළවෙනි රීතියක් බිඳිලා නැහැ දෙවෙනි රීතියක් බිඳිලා නැහැ. එහෙනම් අපිට බලන්න තියෙන්නේ තුන්වෙනි රීතියයි හතරවෙනි රීතියයි පස්වෙනි රීතියයි හයවෙනි රීතියයි. අපි බලමු තුන්වෙනි රීතිය. තුන්වෙනි රීතියෙන් කිව්වේ සංවාක්‍ය තර්කයක මධ්‍ය පදය යටත් පිරිසෙන් නැත්නම් අඩුම තරමින් එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතුයි කියලා. බලන්න මධ්‍ය පදය අවස්ථා දෙකෙන් එක අවස්ථාවකදීවත් ව්‍යාප්ත වෙලා තියෙනවද? ඔව් නේ. මේ බලන්න මෙන්න මෙතන මේ පළවෙනි අවයවයේ මධ්‍ය පදය ව්‍යාප්තව තියෙනවා. ඒ නිසා තුන්වෙනි රීතිය බිඳෙන්නේ නැහැ. මොන පළවෙනි රීතිය බිඳෙන්නේ නැහැ. දෙවෙනි රීතිය බිඳෙන්නේ නැහැ. තුන්වෙනි රීතිය බිඳෙන්නේත් නැහැ. බලමු අපි හතරවෙනි රීතිය. හතරවෙනි රීතියද කිව්වේ අවයවවල අව්‍යාප්ත පද නිගමනයේදී ව්‍යාප්ත කරන්න එපා කියලා. බලන්න P කියන පදේ P අවයවය අව්‍යාප්තයි නිගමනයේත් අව්‍යාප්තයි. ගැටලුවක් නැහැනේ. අවයවයේ අව්‍යාප්ත එකක් නිගමනයේ ව්‍යාප්ත කරන්න එපා කිව්වේ. අව්‍යාප්ත වලට ගැටලුවක් නැහැ. ඒ නිසා අව්‍යාප්ත පද ව්‍යාප්ත වෙලා නැහැ P අකුර සම්බන්ධයෙන්. බලන්න S අකුර සම්බන්ධයෙන්. එයත් එහෙමයි. අවයවය අව්‍යාප්තයි නිගමනයේත් අව්‍යාප්තයි. අවයවවල අව්‍යාප්ත පද නිගමනයේ ව්‍යාප්ත වෙලා නැහැ අව්‍යාප්ත තියෙන්නේ. ඔන්න එහෙනම් දරුවනේ හතරවෙනි රීතිය උල්ලංඝනය වෙලත් නැහැ. දැන් පළවෙනි රීතිය උල්ලංඝනය වෙලා නැහැ. දෙවෙනි රීතිය උල්ලංඝනය වෙලා නැහැ. තුන්වෙනි රීතිය උල්ලංඝනය වෙලා නැහැ. හතරවෙනි රීතියත් උල්ලංඝනය වෙලා නැහැ. එහෙනම් දැන් අපිට බලන්න තියෙන්නේ පස්වෙනි රීතියයි හයවෙනි රීතියයි. මොකද පස්වෙනි රීතියෙන් කිව්වේ අවයව දෙකෙන් එක අවයවයක් හෝ ප්‍රතිජානන අර්ථයෙන් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ ඇත අර්ථයෙන් තියෙන්න ඕනි කියලා. බලන්න අවයව දෙක දිහා. පළවෙනි අවයවයත් ප්‍රතිජානනයි, දෙවෙනි එකත් ප්‍රතිජානනයි. හොඳයිනේ. එකම අවයවයක්වත් ප්‍රතිෂේධනලා නැහැ. කියන්නේ ගැටලුවක් නැහැ. පස්වෙනි රීති උල්ලංඝන වෙලා නැහැ. එක අවයවයක් හරි ව්‍යාප්තයි. මේ අවයව දෙකම එක් අවයවයක්වත් ප්‍රතිජාන විය යුතුයි කියන රීතිය මේකෙ බිඳිලා නැහැ. අවයව දෙකම ප්‍රතිජානනයි. ඔන්න පස්වෙනි රීතිය උල්ලංඝනය වුණෙත් නැහැ. ඊළඟට යන්න 6 වෙනි රීතියට. මොකක්ද 6 වෙනි රීතිය? අවයවවල එක් අවයවයක් හෝ ප්‍රතිෂේධන නම් නිගමනයත් ප්‍රතිෂේධන විය යුතුයි.
බලන්න මේක එක අවයවයක්වත් ප්‍රතිඡේදනය වෙලා නැහැ. නිගමනයට ඒක ඉතින් ප්‍රශ්නිකුත් නැහැ. ඒ කියන්නේ 6 වෙනි රීතිය මෙතනට අදාළ වෙන්නේ නැහැ. 6 වෙනි රීතිය අදාළ වෙන නම් අවයව දෙකෙන් එකක් ප්‍රතිඡේද වෙලා තියෙන්න ඕනි. මේක එහෙම වෙලා නැහැ නේද? ඒ නිසා 6 වෙනි රීතිය උල්ලංඝනය වෙලත් නැහැ. දැන් දරුවනේ සංවාක්‍ය තර්කා සම්බන්ධ ප්‍රධාන රීති 6යි. මේ ප්‍රධාන රීති 6න් එකම රීතියක්වත් උල්ලංඝනය වෙලා නැහැ. පළවෙනි රීතිය උල්ලංඝනය වෙලත් නැහැ. දෙවෙනි රීතිය උල්ලංඝනය වෙලත් නැහැ. තුන්වෙනි එකත් එහෙමයි. හතරවෙනි එකත් එහෙමයි. පස්වෙනි එකත් එහෙමයි. හයවෙනි එකත් එහෙමයි. උල්ලංඝනය වෙලා නැහැ එකම රීතියක්වත්. අන්න එහෙම රීති 6ටම එකඟ නම් තර්කය සප්‍රමාණයි. කොහොමද අපි උත්තර ලියන්නේ? දැන් තර්කය සප්‍රමාණයිනේ. දැන් සප්‍රමාණ කියලා ලියන්න ඕනේ. අපි උත්තරේ ලියන්නේ මෙම තර්කය සප්‍රමාණ වේ කියලා විතරයි. වෙන මොකුත් ලියන්නේ නැහැ. මෙච්චරයි උත්තරේ. මෙම තර්කය සප්‍රමාණ වේ. හරි. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ නිබන්ධනය සම්පූර්ණ කරගන්න මෙම තර්කය සප්‍රමාණ වේ කියලා ලියන්න. හරි. ඔන්න රීති 6ටම එකඟ නම් තර්කය සප්‍රමාණ වේ කියලා අපි ලියනවා. හරි. ඔන්න දැන් ඔයාලා දැක්කා රීති 6 මොනවද කියලා දැක්කා. ඒ රීති 6 උල්ලංඝනය වන ආකාරය දැක්කා. ඒ වගේම අවසානට අපි සාකච්ඡා කළා එකම රීතියක්වත් උල්ලංඝනය වෙලා නැතිව ඒ කියන්නේ රීති 6ටම ගැලපෙන්න ලියපු තර්කයක්. ඒ කියන්නේ සප්‍රමාණ තර්කයක් වල දැක්කා. සප්‍රමාණ තර්කයක් සප්‍රමාණ බව අපි ලියන විදිහත් සාකච්ඡා කළා. ඔන්න දරුවනේ මෙන්න මේ කාරණා ටික ඉතා හොඳින් මතක තියාගන්න ඕනේ. මේ රීති ටික ඔයාලගේ නිබන්ධනය සම්පූර්ණ කරගෙන මේ රීති ටික හොඳට පාඩම් කරගන්න හොඳට බලන්න. හරි. ඊළඟ දවසේ අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ රීති 6 යොදාගෙන අභ්‍යාස කරන්න පටන් ගන්නවා. රීති 6 යොදාගෙන අභ්‍යාස කරන්න පටන් ගන්නවා. දැන් මේ වෙලාවේ ඔයාලා අභ්‍යාස කරන්න එපා. ඔයාලගේ අනිත් ටියුට් එකේ එහෙම තියාගන්න. ඊළඟ දවසේ අපි අභ්‍යාස කරමු. ඊළඟ දවසේ අභ්‍යාස කරද්දී මේ රීති 6 ඔයාලට මතක තියෙන්න ඕනේ. ඒ නිසා දෙතුන් වතාවක් මේ රීති ටික කියවන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ සංවාද පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. හැමෝටම ආයුබෝවන්.